අයිබන් සුබෝදෑසනක් වේවා. සුබෝදෑසනක් වේවා. සුබෝදෑසනක් වේවා. අදත් සුදනම් දවසේ පත්තර සම්බන්ධයෙන් කතා බහ කරන්න. ඒ වගේම තමයි පුවත්වල තියෙන විශේෂ කාරණාවල් ටික. අද මොනවද වෙලා තියෙන්නේ? අපේ රටේ තොරතුරු, ලෝකේ තොරතුරු ඔබත් එක්ක වෙනද වගේම පත්තර මෙන්තුන් අරගෙන සූදානම්. දිනෝෂ අද දවසේ කොහොමද තත්ත්වය? ලෝකේ තත්ත්වය කොහොමද? ඔක තමයි දිගින් දිගටම අපි හොයාගෙන යන්නේ. හරි. ලෝක තත්ත්වය අපිට වාර්තා කරන්න පුළුවන්. දැන් බුද්ධික මේ ලෝක යුද්ධයක්. ඒ කියන්නේ දෙවන ලෝක යුද්ධ කාලේ ජීවත් වෙච්ච වැඩිහිටියෝ තවමත් ඇතම් අය ඉන්නවා. ඒගොල්ලෝ කියනවා දෙවන ලෝක යුද්ධ කාලේ කොහොමද අත්දැකීම් කියලා. ඉස්කෝල තිබුණේ නැහැ. සමහරවිට මේ කොළඹ ඉස්කෝල වහලා දාලා තිබුණා. ඊසේ ගම්මාන වලට ගිහිල්ලා ජීවත් වුණා. බජිරි කෑවා කියලා කියනවා. පතපොත තිබුණේ නැහැ ඉගෙන ගන්න ලියන්න කියන දේවල්. මේ නැවත වතාවක් ඒකම තමයි. මේ ආය කවුරුත් නොකිය වුණාට නිකන් අපිට හිතෙනවා තුන්වන ලෝක යුද්ධයද මේ යන්නේ කියලා. දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ ලෝකේ බලවතුන් බවට ඇමරිකාව බ්‍රිතාන්‍ය ප්‍රමුඛ මිත්‍රපක්ෂය ඉස්සරහට ආවා. මේ තුන්වන ලෝක යුද්ධය නම් එතකොට මේකෙන් පස්සේ ඇතිවෙන ප්‍රතිඵල කවුද ලෝකේ බලවතුන් බවට පත් වෙන්නේ? සහ මේ තුන්වන ලෝක යුද්ධය නම් තුන්වන ලෝක යුද්ධයේ හානිය කොතරම්ද කියලා හිතා ගන්න පුළුවන්. බලපෑම කොතරම්ද කියලා හිතා ගන්න පුළුවන්. අවුරුදු කීයක් මේ යුද්ධය යයිද කියලා හිතා ගන්න පුළුවන්. මොකද ඊයේ දවසේ වෙද්දිත් වාර්තා වෙනවා රෝගීන් 3,24,942ක් යුරෝපයට ගිම්හානය පැමිණෙනවත් එක්කම ආසාදිතයන් අඩුවීම ගිය අවුරුද්දෙත් අපිට දැක ගන්න පුළුවන් වුණා. දැන් යුරෝපයට ගිම්හානය ආරම්භ වෙලා ඒ අනුව යුරෝපය ටිකක් සුසුම් හෙළනවා සැනසුමක්. හැබැයි බලන්න ඉන්දියාව ඊයේ දවසෙත් 40,387ක් රෝගීන් වාර්තා වෙනවා. බ්‍රසීල් 27,783යි වාර්තා වෙන්නේ. මරණ සංඛ්‍යාව අනුව ගත්තොත් ඊයේ මරණ 5,886ක් වාර්තා වෙනවා. එයින් 743ක් ඉන්දියාවෙන් 776ක් බ්‍රසීලෙන්. සමස්ත රෝගීන් සංඛ්‍යාව මේ වෙනකොට 18,45,40,47,427යි. ඒ වගේම මරණ සංඛ්‍යාව වාර්තා වෙනවා 39,93,047ක්. ඒ ලෝක තත්ත්වය. එතකොට ලංකාවේ තත්ත්වය කොහොමද කියලා අපිට වාර්තා කරන්න පුළුවන්. කොවිඩ් වැළැක්වීමේ කාර්යසාධක බලකායේ වෙබ් අඩවිය යාවත්කාලන කරනවා ඊයේ රෑ 10:32ට. ඒ අනුව ඊයේ දවසට අලුතෙන් රෝගීන් 1573ක් වාර්තා වෙනවා. 1573ක් මෑත කාලේ අඩුම රෝගීන් ප්‍රතිශතයක් වාර්තා වෙච්ච දවස අද. මරණ 3236යි. මේ වෙනකොට ශ්‍රී ලංකාවෙන් වාර්තා වෙන මරණ ප්‍රමාණය 3236යි. සමස්ත රෝගීන් සංඛ්‍යාව 2,65,630ක් වාර්තා වෙනවා. එයින් 2,33,517ක්ම සුව වෙලා ගෙදර ගිහිල්ලා තියෙනවා. යනවා මේ වෙනකොට රෝහල් එහෙම නැත්නම් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 29,122ක්. 29,122ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා. අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන ප්‍රතිකාර ලබනවා. ඒ නිසා ඉක්මනින් ප්‍රාර්ථනා කරන මේ පිරිසත් සුව වේවා කියලා. අපි අර දිගින් දිගටම කිව්වා අපිට මේක කළමනාකරණය කරගන්නට පුළුවන්. ඔබෙත් මගෙත් දායකත්වය තමයි එකට වඩා වැදගත් කියලා 35,000 ගණන් 40,000 ගණන් කියාගෙන ඇවිල්ලා දැන් 29,000 ගණනක් තමයි නැත්නම් 29,000කට ආසන්න ප්‍රමාණයක් තමයි අපේ රෝගීන් විදිහට දැන් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවල ඉන්නේ කියලා කියන එක කොයිතරම් සතුටක්ද. තව ඉස්සරහට මේකේ ගණන අඩුවෙන් කියන්නයි අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ. ඒ වගේම තමයි ඊයේ දවසේදී අපිට වාර්තා වෙනවා ඉතාමත්ම අඩු ප්‍රමාණයක් තමයි වාර්තා වෙන්නේ කියලා. කියන්නේ මෑත කාලෙකදී වාර්තා වෙච්ච අඩු ප්‍රමාණයක්. මේක දිගින් දිගටම කොහොමද කළමනාකරණය කරගන්නේ? ඔබෙත් මගෙත් විශ්වාසය සහ පරිස්සම මේ දෙකටම වැදගත්. බුද්ධික ඔබෙත් මගෙත් විශ්වාසය සහ මැදිහත් වීම අවශ්‍යයි කියලා කිව්වා වගේම අද අපිට කියන්න වෙනවා ඔබෙත් මගෙත් වගේම රාජ්‍ය සේවකයන්ගෙත් මැදිහත් වීම අවශ්‍යයි කියලා. වගකීම ඔබෙත් මගෙත් වගේම රාජ්‍ය සේවකයන්ගෙත් වගකීම අවශ්‍යයි. දැන් ලංකාවේ ආසාදිතයන් සංඛ්‍යාව දෛනික වාර්තා වෙන අඩු වගයක් ගත්ත ගමන් මෙන්න වර්ජන රැල්ලක් එනවා. කල දුටු කල වල ඉහගන්ද කියලා කියන මේකේ වයිල්ඩ් සන්ෂයින් කියනවනේ. එහෙමද මේ හදන්නේ. කොමුණත් අදත් හුදකලා භාවයට පත් කරනවා එක් ගම් ප්‍රදේශයක්. ඒ කළුතර දිස්ත්‍රික්කයේ කළුතර උතුර පොලිස් බල ප්‍රදේශයේ කුඩා වස්කඩුව බටහිර 710 ග්‍රාම සේවා වසම හුදකලා භාවයට පත් කරනවා. කළුතර උතුර පොලිස් බල ප්‍රදේශයේ කුඩා වස්කඩුව බටහිර 710 ග්‍රාම නිලධාරී වසම හුදකලා භාවයට පත් කරනවා. ඒ වගේම රත්නපුර දිස්ත්‍රික්කයේ කොළොන්න පොලිස් බල ප්‍රදේශයේ දාපනී ග්‍රාම නිලධාරී වසම හුදකලා භාවයෙන් ඉවත් කරනවා. කොළොන්න පොලිස් බල ප්‍රදේශයේ දාපනී ග්‍රාම නිලධාරී වසම හුදකලා භාවයෙන් ඉවත් කරනවා. හුදකලා භාවයට ලක් කරනවා කළුතර උතුර පොලිස් බල ප්‍රදේශයේ කුඩා වස්කඩුව බටහිර 710 ග්‍රාමය. ඒ අනුව
අද එක ගම්මානයක් හුදකලා භාවයට පත් කරනවා. වගේම හුදකලා භාවයට පත් කර තිබිච්ච ප්‍රදේශ අතරින් එක් ප්‍රදේශයක් හුදකලා භාවයෙන් ඉවත් කරනවා. ඒ බව ඒකාබද්ධ මණ්ඩලික ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවින්ද සිල්වා මැතිතුමන් නිකුත් කරන නිවේදනයේ සඳහන්ව තිබෙනවා. අපි ඒ පුවත ඔන්න උදේ පාන්දරේම ඔබට කිව්වා. අපි අද උදේ එතුමත් එක්ක කතා බහ කරා. එන්නත් කරන සම්බන්ධනොත් වැඩපිළිවෙල අපිට ඔබට කියන්නට පුළුවන් පුවත්පත් අතරතුරේදී දැන් සූදානම් වෙමු ප්‍රධාන පුවත්පත්වල මුල් පුවත් මොනවාද කියලා හොයාගෙන යන්න. කොවිඩ් පුවතකින් ආරම්භ කරන්නම් දිනවෙන පුවත්පතේ මුල් පුවත කොළඹ ගාල්ල මාතර ඩෙල්ටා ආසාදිතයෝ 19ක් කියලා දිනවෙන පුවත්පත වාර්තා කරනවා. විදේශිකයෙකුත් ඒ අතර සන්ධ්‍යා කරුණාරත්න මේ වාර්තාව දිනවෙනට ඉදිරිපත් කරන්නේ කොවිඩ් ඩෙල්ටා ප්‍රභේදයේ ආසාදිතයන් 19 දෙනෙක් මේ වෙනට මෙරටින් වාර්තා වී තිබ බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත පෙරේරා මහතා ඊයේ ප්‍රකාශ කරා කියලා සඳහන් කරනවා. ඉන්න එක් විදේශිකයෙක් සිටින බවත් ඉතුරු දේශීය අය බවත් සඳහන් වෙනවා. දේශීය ආසාදිතයන් කොළඹ ගාල්ල මාතර ත්‍රිකුණාමලය දිස්ත්‍රික් වලින් වාර්තා වී තිබෙනවා. දේශීය වාර්තාවේදී ඩෙල්ටා ආසාදිතයන් 18න් 5ක් කොළඹ දිස්ත්‍රික්කයේ ඔවුන් දෙමටගොඩ කහතුඩුව ප්‍රදේශ වලින් හඳුනාගත් පුද්ගලයන් වේ. ශ්‍රී ජයවර්ධන විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල ජෛව විද්‍යා ආයතනයේ කළ ජාන පරීක්ෂණයෙන් මෙම ආසාදිතයන් හඳුනාගෙන තිබෙනවා. මේ පරීක්ෂණයෙන් හඳුනාගත් තොරතුරු ඇතුළත් වාර්තා මේ වෙනට සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරට බාර දීලා තියෙනවා. මේ පිළිබඳව එහි ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්තර මහතා ප්‍රකාශ කරලා තිනවා සෙසු ප්‍රභේදයන්ට සාපේක්ෂව ඩෙල්ටා ප්‍රභේදය දෙගුණයක වේගයෙන් ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වීමක් සිදු වෙනවා. ඒ තමයි එහි තියෙන බරපතලකම කියලා. ඒ කියන්නේ ඩෙල්ටා ප්‍රභේදය ඩබල් එකේ තමයි ව්‍යාප්ත වෙන්නේ. කටවතෙන් කිව්වොත් මේක ඇමරිකාවෙත් මේ තත්ත්වය වාර්තා වී තිබෙනවා. සති දෙකක තත්ත්වයකට පස්සේ වාර්තා වෙද්දී කලින් තිබුණට වඩා ආසාදිතයන් ප්‍රමාණය ඩෙල්ටා ආසාදිතයන් ප්‍රමාණය දෙගුණයක් වී තිබෙනවා. අද ලංකාදීප පුවත්පතේ ප්‍රධාන සිරස්වල වන්නේ ඒකයි. මව්බිම් පුවත්පතේ ඔය බුද්ධික කියපු වාර්තාවම තමයි ප්‍රධාන සිරස්වලේ බවට පත් වෙන්නේ. ලංකාදීපේට සුජිත් හේවාජූලිගේ උණවටුන ඩී.ජී. සුගතපාල සහ ආහංගම සුගතපාල දියගහගේ වාර්තා කරනවා. ඩෙල්ටා ආසාදිතයෝ තවත් 14ක් කොළඹ ගාල්ල මාතර ත්‍රිකුණාමලෙන් කොග්ගල ඇඟලුම් කම්මහල් සේවිකාවකුත් ඒ අතර කියලායි වාර්තා කරන්නේ ලංකාදීපය. මව්බිම සඳුනි ගමාරච්චි ප්‍රධාන සිරස්වලේ වාර්තා කරනවා කොළඹ ගාල්ල මාතර සහ ත්‍රිකුණාමලෙන් තවත් ඩෙල්ටා ආසාදිතයන් 14ක් හමුවේ. අලුතින් හමු 6ක්ම කොළඹින් මේ වන විට රෝගීන් 19ක් හමු වෙලා ඩෙල්ටා ආසාදිතයන් 19ක් හමු වී තිබෙනවා. මේ අතර විශේෂඥ වෛද්‍ය පද්ම ගුණවර්ධන මහත්මයාත් සඳහන් කර තිබෙන්නේ තව මාසයක් විතර යද්දී මේ ඩෙල්ටා ප්‍රභේදයේ රඟ බලා ගන්න පුළුවන් කියලා. අපි වාර්තා කළා ඩෙල්ටා ප්‍රභේදය පිළිබඳව ලංකාදීප මව්බිම සහ දිනමින පුවත්පත් වාර්තා කරන ප්‍රධාන සිරස්තල. ඒ අතරේ අපිට පුළුවන් බුද්ධික ඊළඟ පුවත් කතාවට යන්න කලින් අරුණ පුවත්පතේ ප්‍රධාන සිරස්වලේ වාර්තා කරන්න උදේජීවී ඒකනායකයි මේ වාර්තාව ගෙන ඉන්නේ. සෞඛ්‍ය උපදෙස් අලුත් වෙයි. පළාත් සංචලන සීමා තව සති 2ක්. මෙහිමයි ක්‍රියාත්මක වෙන්නේ. මංගල උත්සව බෑ අවමගුල් පැය 24න් නිම කරන්න ඕන. රාත්‍රී සමාජ ශාලා සංභාෂණ පබ් සහ බාර් බෑ ස්පා ඇරලා සතිපොළ හා එලිමහන් වෙළඳාමට සීමා කර්මාන්ත ශාලාවලට අවසර නැහැ. මෙන්න මෙහෙමයි සෞඛ්‍ය සංචලන සීමා ක්‍රියාත්මක වෙන්නේ. පළාත් සංචලන සීමා තවදුරටත් ක්‍රියාත්මක වෙනවා. පොදු ප්‍රවාහන සේවා බස්නහිර පළාතේ ආසන ධාරිතාවෙන් 30%කට සීමා වෙන්න ඕනේ. අනික් පළාත්වල බස්වල ධාරිතාවෙන් 50%කට සීමා වෙන්න ඕනේ. පෞද්ගලික කුලී රථ හා ටැක්සි රථ ආසන ධාරිතාව පමණක් සීමා කරගන්න ඕනේ. ආයතන මේ රැස්වීම් 10 දෙනෙකුට සීමා කරන්න ඕනේ. වැඩමුළු සම්මන්ත්‍රණ සඳහා සමාජිකයන් 25 දෙනෙකුට සීමා කළ යුතුයි. කර්මාන්ත ශාලා ක්‍රියාත්මක කිරීමට අවසර නැහැ. මුල්‍ය ආයතන විවෘතයි. සතිපොළ සහ එලිමහන් වෙළඳාම් පළාත් පාලන ආයතන විසින් ක්‍රියාත්මක කරන සීමාවන් යටතේ ක්‍රියාත්මක කරන්න පුළුවන්. ආර්ථික මධ්‍යස්ථාන තොග වෙළඳාමට විවෘතයි. සිල්ලර වෙළඳසැල් සුපිරි වෙළඳසැල් සාපු සංකීර්ණ විවෘතයි. බාබර් සහ රූපලාවන්‍යාගාර වෙලාවන් වෙන් කරගෙන පවත්වාගෙන යා යුතුයි. නිමි ඇඳුම් විකිණීමේ අලවිසැල් වරකට ගැනුම්කරුවන්ගෙන් 25%ක උපරිමයකට යටත්ව විවෘත කරන්න පුළුවන්. ක්‍රීඩා ක්‍රියාකාරකම් ව්‍යායාම මධ්‍යස්ථාන ග්‍රහස්ස ක්‍රීඩාංගන ක්‍රීඩාගාර සෞඛ්‍ය මාර්ගෝපදේශයන් යටතේ විවෘත කරන්න පුළුවන්. මංගල උත්සව සඳහා තවදුරටත් අවසර නැහැ. හැබැයි 10 දෙනෙකුගේ සහභාගීත්වයෙන් විවාහය ලියාපදිංචි කරන්න පුළුවන්. අවමංගල්‍ය කටයුතු දේහ මුදා හැරලා පැය 24ක් ඇතුළත පුද්ගලයන් 15 දෙනෙකුගේ සහභාගීත්වයෙන් කටයුතු කළ යුතුයි. ඊට අමතරව පෞද්ගලික උත්සව, සිනමාහල්, කෞතුකාගාර, ආගමික ස්ථාන මේවා විවෘත කරන්න තවදුරටත් ඉඩක් නැහැ කියලා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා නිවේදනය කර සිටිනවා. මේක තරඟයක් නෙවෙයි. ඒක නිසා මෙහෙම තොරතුරු දැම්මහම දැන් ඊයේ දවසේදී මේ නිර්ණායකයන් ඉදිරිපත් කරා. ඊට පස්සේ අපි සමාජ මාධ්‍ය ජාලවල දැක්කම මේ නිර්ණායකවල පොඩි අකුරක් දෙකක් අල්ලගෙන
කෑ ගහන්න පටන් ගත්තා. අපි තේරුම් ගන්න ඕන වැඩේ තමයි මේ සියල්ල මිනිස්සු ඔවුන් එකතු වෙලා මේ වැඩ කටයුතු කරන්නේ අපි වෙනුවෙන්මයි. ඒක නිසා පරිස්සම් වෙන විදිහයි මේ කියන්නේ. එහෙම නැතුව මේක දේශපාලනික කාරණාවක් නෙවෙයි කියන එක මතක් කරන්න කැමතියි. අපි දේශපාලනික කාරණාවල් හෝ වේවා රටේ අනිකුත් දේවල් දැන් වර්ජන රැල්ලකට යන්න හොඳම වෙලාව තමයි මේක කියලා හිතනවා කියලා කියන්නෙම මොන වගේ මානසික මට්ටමක්ද අපේ රටේ මිනිස්සුන්ට තියෙන්නේ. ඒ පිළිබඳව අපි නැවත වතාවක් සිහිපත් කරනවා රටේ ජනතාව විදිහට මෙහෙම කරන්නේ කවුද මේ බොරදියේ මාළු බාන කණ්ඩායම් කවුද කියන එක ගැන අවබෝධයෙන් හිටිනම් හරි දිනුෂිර මොනවා වුණත් කමන්නේ මං ගොඩ ගියොත් මේ தත්ත්වය තමයි තියෙන්නේ. අද පුවත්පත වාර්තා කරනවා ළමා අපයෝජන පැමිණිලි 12165ක් කියලා අද පුවත්පත අද වාර්තා කරනවා. මාස 18කදී තමයි මේ තරම් පැමිණිලි ප්‍රමාණයක් ඇවිල්ලා තියෙන්නේ. 2021 වසරේ ජූලි මාස වසරේ මුල් මාස 5ට පැමිණිලි 4000ක් හම්බෙලා තියෙනවා. ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සභාපති මහාචාර්ය මුදිත විධානපති මහත්මයා මේක ප්‍රකාශ කරන්නේ. නිදර්ශන වික්‍රමසිංහ මේ වාර්තාව ඉදිරිපත් කරනවා. ළමා අපයෝජන සම්බන්ධයෙන් පැමිණිලි 12165ක් ගත වූ වසරේ කහමාරක කාලය තුලදී ජාතික ළමා ආරක්ෂක අධිකාරියට හම්බෙලා තියෙනවා කියලා කියනවා. එමෙන්ම ළමා ආරක්ෂක අධිකාරිය ගත වූ මාස 6 කාලය තුලදී දුරකථන ඇමතුම් සංඛ්‍යාව 48000ක් පමණ වනවා කියලා සඳහන් කරනවා. දරුවෙකුට ලම් හිංසනයකට ලක්වනවා යයි නිරීක්ෂණය වුවහොත් ළඟම පිහිටි පොලිසියට හෝ ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ පැය 24 ක්‍රියාත්මක 1929 ෂණික දුරකථන අංකයට දැනුම් දෙන ලෙසත් සභාපතිතුමා මහාචාර්ය මුදිත විධානපතිතුමා ප්‍රකාශ කරලා තියෙනවා කියන තමයි අද පුවත්පත වාර්තා කරන්නේ. දිවයින පුවත්පතත් එම වාර්තාවක්ම තමයි ඉදිරිපත් කරන්නේ. එහි සඳහන් කරනවා ඊයේ පෙරේදා දිගින් දිගටම මේ සම්බන්ධයෙන් කතා බහට ලක් වුණා. දිවයින මුල් පුවත අන්තර්ජාලයෙන් දැරියක අලවිකර වෙබ් අඩවියේ හිමිකරු කෝටිපතියෙකු ඇතුළු 6ක් අල්ලයි කියලා කළමනාකරු දත්තරංගුවට 27ක් කොටුවේදී තවත් 16ක් සොයයි. හේමන්ත රන්දුරේ මේ වාර්තාව ගෙනෙන්නේ ගල්කිස්සේ 15 වරදි දැරියක විසමාචාර කටයුතු සඳහා අලවිකර වෙබ් අඩවියේ හිමිකරු එහි මුදල් කළමනාකරු සහ දැරිය අපයෝජනය කළ නව කපිතාන්වරයෙකු කෝටිපති මැණික් ව්‍යාපාරිකයෙකු ඇතුළු 6 දෙනෙකු ළමා හා කාන්තා කාර්යාංශ මගින් පෙරේදා අත්අඩංගුවට අරගෙන තියෙනවා. ඔන්න වැරදි වැඩ කරාම සිද්ධ වෙන කාරණාව. එහිදී විශේෂයෙන් සඳහන් කරනවා දැරවිය අලවිකර ලංකා ඇඩ්සේ කියා ගන්නා වෙබ් අඩවියේ හිමිකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ පානදුර නල්ලූර ප්‍රදේශයෙන්. එම සැකකරු 45 වර්ධ වියේ පසු වන අයෙක්. එම වෙබ් අඩවියේ මුදල් කළමනාකරු ලෙස කටයුතු කළ 43 වර්ධ පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත්තේ පිළියන්දල අලුබෝගුන්ල ප්‍රදේශයෙන්. මේ අත්අඩංගුවට ගැනීම් දෙක සිදු කර ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණකයකින් මගින් කියලා සඳහන් කරනවා. ඒ වගේම තමයි අත්අඩංගුවටගත් සැකකරුවන් අතර මිහින්තලයේ ප්‍රාදේශ සභාවේ උපසභාපතිවරයා චීවරධාරියෙක් සහ පොළොන්නරුවේ කෝටිපති ව්‍යාපාරිකයෙක් දුණා. එම සැකකරුවන් සියලු දෙනා මේ වෙනට බන්ධනාගාරගත කරලා තියෙනවා කියලා සඳහන් කරනවා. මොවුන්ගේ නම් පිටිම දැම්මනම් තමයි හොඳ දිනෝෂ නම සම්පූර්ණයෙන්ම පින්තූරෙත් එක්ක දාලා මේවා කියන්න ඕන. මේ දේවල් මේ රටේ තවදුරටත් ඉස්සරහට සිද්ධ වෙන්න දෙන්න බෑ. ඒ වෙනුවෙන් තමයි ජනමාධ්‍ය වගකීමේ තියෙන්නේ. අද පුවත්පත් ගණනාවක මේ තොරතුරු වාර්තා කරලා තියෙනවා. ඔබ බස්නාහිර පළාතේද අවුරුදු 30ට වැඩිද තවම එන්නත ලබා ගත්තේ නැද්ද? ඔන්න ත්‍රිවිධ හමුදාවෙන් අද සිට වැඩපිළිවෙලක් ආරම්භ කරනවා. මේ කියන ස්ථානවලට ඔබට ඇවිදගෙන ගිහිල්ලා නැත්නම් මේ තැන්වලට ගිහිල්ලා ඔබ ඔබේ අනන්‍යතාව පෙන්නලා එන්නත ලබා ගන්න පුළුවන් ක්‍රමවත් වැඩපිළිවෙලක් ආරම්භ කරනවා. අද මව්බිම් පුවත්පත මුල්පිටියේ වාර්තා කරනවා. ජාතික පුවත්පත බොහෝමයක මේ කාරණාව වාර්තා කරනවා. බස්නාහිර 30ට වැඩි නම් සැමට හමුදා රෝහල් හා කඳුරු වලින් අද සිට එන්නත්. මව්බිම් පුවත්පතෙන් අපි උපුටා ගන්නේ චාමර අමරසූරිය වාර්තා ගෙනෙන්නේ සිසු පළාත් වල 60ට වැඩි අයටත් එන්නත් යුද හමුදාපති ජෙනරාල් ශවින්ද්‍ර සිල්වා මහත්මයා නිකුත් කරපු ප්‍රකාශයක් උපුටා දක්වමින් චාමර අමරසූරිය වාර්තා කරන්නේ මේ වන විට එන්නත් මාත්‍රා ලක්ෂ 65ක් ගෙනත් අවසන්. අතරේ සයිනෝෆාම් එන්නත් ලක්ෂ 51ක් තියෙනවා. පළමු හා දෙවන මාත්‍රා 41,22,829කට දීලා කියලා වාර්තා කර සිටිනවා. ඒ කියන්නේ එන්නත් ඇවිල්ලා තියෙන්නේ. යුද හමුදාපතිතුමන් අපිට සමගත් සඳහන් කරපු කාරණාව තමයි බුද්ධික. දැන් එන්නත් ලැබිලා තියෙන්නේ. ජනාධිපතිතුමා ඊයේ උපදෙස් දීලා තියෙනවා එන්නත් ගෙනල්ලා ඒවා ගබඩාවල තියාගෙන ඉන්න එපා. ලද වහාම මේ එන්නත ජනතාවට ලබා දෙන්න කියලා. ඒ අනුව තමයි වහාම ක්‍රියාත්මක වෙලා මේ ආකාරයට ත්‍රිවිධ හමුදාව මුල් වෙලා ජෙනරාල් ශවින්ද්‍ර සිල්වා මහත්මයාගේ උපදෙස් මත මෙහෙයවීම මත මේ ක්‍රමවේදය ක්‍රියාත්මක කරන්නේ. චාමර අමරසූරිය මව්බිම් පුවත්පතට ගෙනෙන වාර්තාව මෙන්න බලන්න අපි කියවන්නම්. ඒ අනුව බස්නාහිර පළාතේ තෝරාගත් ත්‍රිවිධ හමුදා රෝහල් සහ කඳුරු වලට ගොස් අවුරුදු 30ට වැඩි ඕනෑම පුරවැසියෙකුට එන්නත් කරණේ ලබාගත හැකි බවත් බස්නාහිර පළාතෙන් පිටත එන්නත් කරන වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන කඳවුරු සඳහා එන්නත් කරණය සිදු කරන්නේ වයස අවුරුදු 60ට වැඩි පුරවැසියන් සඳහා බවත් යුද හමුදාපතිවරයා සඳහන් කරනවා. බස්නාහිර පළාත තුළ මේ එන්නත් කරන වැඩසටහන සිදුවන්නේ යුද හමුදාව
අයත් නාරාහෙන් පිට පිහිටි යුද හමුදා රෝහල, පනාගොඩ යුද හමුදා කඳවුරසල බෝධිරාජ විහාරය, වේරහැර පිහිටි පළවෙනි යුද හමුදා වෛද්‍ය බලකා කඳවුර කියන ස්ථානයන් වගේම බත්තරමුල්ල දියත උයනෙත් මේ සඳහා එන්නත් කරන වැඩසටහනක් ක්‍රියාත්මක වෙනවා. පහසුයි. යන එන ගමන් බස් එක ගිහිල්ලා වුණත් බැහැලා යන්න පුළුවන්. එසේම ගුවන් හමුදා කඳවුර වන වනාතමුල්ල, කටුනායක සහ ඒකල කියන ස්ථානයන් වලත් ගුවන් හමුදා විසින් මේ එන්නත් කරන වැඩපිළිවෙල දියත් කරනවා. බස්නාහිර පළාතෙන් පිටත දැනට වැඩසටහන ක්‍රියාත්මක වන්නේ අනුරාධපුර යුද හමුදා කඳවුරේදී. ඒ වගේම ගාල්ල දිස්ත්‍රික්කයේ එන්නත් කරන වැඩසටහන ගාල්ල විද්‍යාලෝක විද්‍යාලයේදීත්, මාතර දිස්ත්‍රික්කයේ එන්නත් කරන වැඩසටහන මාතර මහින්ද රාජපක්ෂ විද්‍යාලයේත්, බදුල්ල දිස්ත්‍රික්කයේ එන්නත් කරන වැඩසටහන දියතලාව ආරක්ෂක සේනා මූලස්ථානයේදීත්, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ එන්නත් කරන වැඩසටහන මින්නේරිය පිහිටි පාබල පුහුණු පාසලේදීත් ක්‍රියාත්මක වෙනවා. මේ එන්නත් කරන වැඩසටහන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශෛලේන්ද්‍ර සිල්වා මහතාගේ අධීක්ෂණය හා මෙහෙයවීම යටතේ ත්‍රිවිධ හමුදා වෛද්‍ය බලකාය විසින් සිදු කරයි කියලා අද මව්බිම් පුවත්පත වාර්තා කරනවා. ඒ අනුව බස්නාහිර පළාත විශේෂයෙන්ම ඔබ අවුරුදු 30ට වැඩි නම් තවම එන්නත ලබාගත්තේ නැත්නම් අපේ පැත්තට ආවේ නැහැ, එන්නත ගැහුවේ නැහැ කියලා කියන්න දැන් අවශ්‍ය නැහැ. ත්‍රිවිධ හමුදාව විසින් මේ කියපු ස්ථාන දියත උයන, ඊට පස්සේ යුද හමුදා රෝහල ඇතුළු ප්‍රදේශ, නාවික හමුදා, ගුවන් හමුදා රෝහල් ආශ්‍රිතව එන්නත් කරන වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනවා. බුද්ධික දැන් මේ එන්නත් ටික ලැබිච්ච මොහොතේ තමයි සමහරලාවට පුද්ගලයෝ ඇතම් කණ්ඩායම්, ඇතම් වෘත්තීය සමිති වර්ජන කරන්න පටන් ගන්න. හරිද? එතකොට දැන් එක පැත්තකින් අමාරුවෙන් එන්නත් ටික ලබාගෙන තියෙන ලෝකේ ඇතම් රටවල් වලට තාම එක එන්නත් මාත්‍රාවක්වත් ගිහිල්ලා නැහැ. එකක්වත් දෙන්න නැතව. එහෙම තැනකදී මේ එන්නත් මාත්‍රා ටික ලබාගෙන තියෙනවා. ගෙනාවම ඒක එන්නත් කරණය කරන්න සෞඛ්‍ය සේවකයෝ වෘත්තීය ක්‍රියාමාර්ග කරනවා. ඔවුන්ට සාධාරණ වෘත්තීය ඇති. ඒක නෙවෙයි අපි මේ කතා කරන්නේ. හැබැයි බලන්න ත්‍රිවිධ හමුදාව කියන්නේ ඉස්සෙල්ලම ගහන්නේ ත්‍රිවිධ හමුදාවට. රනිල් වික්‍රමසිංහ මන්ත්‍රීතුමා ඉස්සෙල්ලම් පාර්ලිමේන්තුවට ඇවිල්ලා ගැහුවේ ත්‍රිවිධ හමුදාවට, නිල ඇඳුමට. හැබැයි මේ යුද හමුදාව නොහිටියනම්, මේ ත්‍රිවිධ හමුදාව නොහිටියනම් මේ විදිය අනුතුරුදායක අවස්ථාවකදී, හදිස්සි ආපදාවකදී, රටේ ආරක්ෂාව සම්බන්ධ කටයුත්තකදී වෙන කවුද ඉන්නේ? Facebook වල පෝස්ට් හදන ඔබත් හමුදාවට බැන්නට කමන්නේ ගිහිල්ලා මේ කියපු තැන් වලින් එන්නත ලබා ගන්න. හමුදාව කියලා කියනකොට දිනෝෂ මේක ලෝකයේ හමුදාවයි අපේ හමුදාවයි වෙනස්. මෙන්න මේක තමයි අපි තේරුම් ගන්නට ඕන. ලෝකයේ හමුදාවක් කියලා කිව්වම වුන් කියන්නේ මේ සල්ලි වලට වැඩ කරන කුලී කණ්ඩායමක් තමයි ලෝකයේ හමුදාව කියලා කියන්නේ. සාමාන්‍යයෙන් වෙන රටක UN එකේ හමුදාවක් ගත්තාම ඒක ඇමරිකාවේ නම් ඇමරිකාවේ හමුදාව විතරක් නෙවෙයි ඉන්නේ. නැත්නම් වෙන රටකට ගියොත් එහෙම එක එක රටවල් වලින් එකතු කරපු හමුදාවල් ඉන්නේ. ජනතාව විදිහට ගත්තාන් පස්සේ එහෙමයි ඒ සමාජිකයන් සම්බන්ධ කරගන්නේ. නමුත් ලංකාවේ අපේ ඉන්නේ අපේම සහෝදරයෝ. ඒක නිසා තමයි මෙහි වෙනස තියෙන්නේ. මේ හමුදාවක් විදිහට මේ රට පරිස්සම් කරන්න ඔවුන්ට බලය ලබා දීලා තියෙනවා. ඒ වගේම තමයි ඔවුන්ගේ මානසික මට්ටම, ඔවුන් වැඩ කරන කාරණාව, ඔවුන් වැඩ කරන අදහස ගත්තොත් එහෙම එය අපේ රටේම දරුවන් අපේ රට පරිස්සම් කරන කාරණාවක් තියෙනවා. ඒකයි අපි ඔවුන්ට රණවිරුවෝ කියලා කියන්නේ. එහෙම නැත්නම් ඔවුන්ට විරුවන් කියලා අපි ප්‍රකාශ කරන්න පටන් ගන්නෙ නැහැ. ලෝකේ අනිත් රටවල් වල ගත්තොත් එහෙම තමන්ගේ රටේම හමුදාව විතරක් නෙවෙයි ඉන්නේ. විවිධ රටවල් වල එකතු වෙච්ච කණ්ඩායම් ඉන්න උන් වැඩ කරන්නේ කුලියට. අපේ රණවිරුවන් එහෙම නෙවෙයි නිසායි අපිට ශක්තිය ලැබිලා තියෙන්නේ. ඕනෑම දුර්වල අවස්ථාවකදී, ඕනෑම දුබල අවස්ථාවකදී නැත්නම් රට යම්කිසි ගැටලුවකට පත් වෙන අවස්ථාවකදී ඒ වෙනුවෙන් පෙනී සිටින සහ ඔවුන් ඒ වෙනුවෙන් කර තියලා රට ගොඩ ගන්න. PCR පරීක්ෂණ සම්බන්ධයෙන් අද පුවත්පත වාර්තා කරනවා. PCR පරීක්ෂණ ලක්ෂ 40 ඉක්මවයි. PCR පරීක්ෂණ කරන්නේ නැහැ කී හිටියා. පරීක්ෂණ ලක්ෂ 40 ඉක්මවයි ඉන්දික හේවා විතරණය වාර්තා කරන්නේ. COVID-19 රෝගීන් හඳුනා ගැනීම සඳහා ඊයේ දිනේ වන විට මෙරට PCR පරීක්ෂණ 40,56,906ක් සිදු කරලා තියෙනවා. 4 වෙනිදා වෙනකොට 40,56,906ක් සිදු කරලා තියෙනවා. ඒ වගේම තමයි COVID-19 රෝගීන් වාර්තා වන රටවල් හා දූපත් 222ක ප්‍රමාණයන් සැලකීමේදී ලංකාව 74 වන ස්ථානයේ පසු වෙනවා. මේ රට තුළ COVID-19 ආරම්භ වූ දින සිට මේ දක්වා කාලය තුලදී විදේශගතව සිටි ශ්‍රී ලාංකිකයන් 5397කටත් ඒ වගේම තමයි විදේශීය ජාතිකයන් 328 දෙනෙකුටත් COVID ආසාදනය වෙලා තියෙනවා. ඊයේ වන විට පුද්ගලයන් 29,51,245 දෙනෙකුට COVID-19 පළමු එන්නත් මාත්‍රාව ලබා දී තිබෙන අතර පුද්ගලයන් 12,35,288 දෙනෙකුට
දෙවෙනි මාත්‍රාවත් ලබා දීලා කියලා කියනවා. 40,56,906කට මේ වන විට PCR පරීක්ෂණ කරලා තිනවා කියලායි අද පුවත්පත වාර්තා කරන්නේ. බුද්ධික දැන් අපි කලිනුත් සඳහන් කළා ලෝකෙ කොතනද තියෙන්නේ ලෝකෙ එන්නත් කරන වැඩපිළිවෙල සලකා බැලුවාම ගිය සතියේත් අපි වාර්තා කළා ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියෙක් කියනවා ලෝකෙ එන්නත් කරන වැඩපිළිවෙල අසාර්ථක වෙලා තියෙන්නේ. හැබැයි ලෝකෙ එන්නත් කරන වැඩපිළිවෙල අසාර්ථක වුණත් ලංකාවට ක්‍රමානුකූලව සතිපතා එන්නත් මිලියනය 2 බැගින් ලැබෙනවා. ඒ අනුව තමයි දැන් පහුගිය සතියන්තෙත් 1 මිලියනයක් ලැබුණා මිලියනයක ප්‍රමාණයක්. ඒ මිලියනයක ප්‍රමාණය තමයි අර කිව්ව විදිහට ත්‍රිවිධ හමුදාව විසින් අද සිට මේ විට මේ වෝකින් ෆැසිලිටි එකක් විදිහට ලබා දෙන්නේ. මෙන්න ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා කියන කතාව ඩෙල්ටා තර්ජනය එන්නම වැඩි වෙනවා. ලෝකයේ යලිත් මේ යමින් තිබෙන්නේ ඉතාමත්ම භයානක තැනකට රෝහල් යලිත් රෝගීන්ගෙන් පිරියාවි කියලා මේ වාර්තා කර සිටින්නේ අද අරුණ පුවත්පතට සහන් වික්‍රමගේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා ටෙඩ්රොස් ඇඩ්නහම් කරන ප්‍රකාශය. ලෝ බොහෝ රටවල් වල ජනතාවගෙන් අති විශාල කොටසක් තවමත් එන්නත් කරණයට ලක්ව නොමැති පසුබිමක තුල මේ තත්ත්වය වඩාත් බරපතලයි. ලෝකෙ කිසිදු රටක් තවමත් අනතුරු නිදහස් වෙලා නැහැ. ඩෙල්ටා ප්‍රභේදය ඉතාමත්ම භයානකයි. එහි තවදුරටත් වෙනස්කම් සිදුවෙමින් අලුත් විකෘතීන් ඇතිවෙමින් යනවා. මේ නිසා ඒ ගැන සියලු දෙනා සැලකිල්ලෙන් කටයුතු කළ යුතුයි. වෛරසයේ ව්‍යාප්තිය ගැන වැඩි අවධානයකින් පසුවීම, ඉක්මනින් ආසාදිතයන් හඳුනා ගැනීම, කොවිඩ් පරීක්ෂාවන් ක්‍රමවත් කිරීම, සංචරණ සීමා පැනවීම, මුහුණු ආවරණ පැළඳීම, සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම, සෙනඟ ගැවසෙන ස්ථාන මගහැරීම මේ ආදී කටයුතු තමයි ඔබ විසින් කළ යුතු වන්නේ. එතකොට කොවිඩ් වසංගතය එක්ක ජීවත් වෙද්දී මෙන්න මේ කියපු ක්‍රමවේද තමයි ලෝක සෞඛ්‍ය සංවිධානය කියන්නේ. ඒ කියන්නේ වෛරසයේ පැතිරෙන එක ගැන අවධානයෙන් ඉන්න ඕනේ, ඉක්මනින් ආසාදිතයන් හඳුනා ගන්න ඕනේ, ඊට පස්සේ සංචරණ සීමා පනවන්න ඕනේ අවශ්‍ය තැන්වලදී. ඒ විතරක් නෙවෙයි මුහුණු ආවරණ ආදී මේ පෞද්ගලික මට්ටමින් අපේ සෞඛ්‍ය පුරුදු පවත්වාගෙන යන්න ඕනේ. එතකොට මේ කියන ක්‍රමවේද ලෝක සෞඛ්‍ය සංවිධානය කියන ක්‍රමවේද ලංකාවේ ක්‍රියාත්මකද නැද්ද? සරලව හිතලා බලන්න. සෞඛ්‍ය ශ්‍රේණි 15ක් අද සිට සේවයෙන් නිවතට කියලා පුවතක් වාර්තා කරලා තියෙනවා. අපි දන්නවා සෞඛ්‍ය සේවය කට්ටිය දැන් වැඩ කරන විදිය මොකක්ද කියලා. දෙවිවරු කියලා කියා ගන්නට බැරි වෙන ප්‍රමාණයට සමහරක්ගේ වැඩ කටයුතු නිසා හොඳට වැඩ කරන මිනිස්සුන්ටත් වැරදි මතයක් මේ රටේ ගොඩනගනවා කියන එක මතක් කරලා දෙන්න කැමතියි. ඇස්ට්‍රාසෙනිකා මාත්‍රා 2,64,000ක් මේ මාසෙදී ලංකාවට කියලා අද පුවත්පත වාර්තා කරනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ලිඛිතව දැනුම් දීලා තිනවා. නිදර්ශන වික්‍රමසිංහ මේ වාර්තාව ඉදිරිපත් කරන්නේ අද පුවත්පතට. ඇස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා 2,64,000ක් මේ මාසෙදී ශ්‍රී ලංකාවට ලබා දෙන බවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ ලිඛිතව දැනුම් දී ඇතයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් අධ්‍යාපන පුහුණු හා පරීක්ෂණ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කළා. ඒ මහතා කොවැක්ස් පහසුකම යටතේ මේ එන්නත ලැබා දීමට නියමිත බවත් වැඩි වශයෙන් කතා කරලා තියෙනවා. කෙසේ වුවත් යම් ආකාරයකින් එම එන්නත නොලැබුණොත් ඇස්ට්‍රාසෙනිකා දෙවන මාත්‍රාව සඳහා මොඩර්නා හෝ ෆයිසර් යන එන්නත් භාවිත කිරීමට අවශ්‍ය තාක්ෂණික නිර්දේශ සෞඛ්‍ය අමාත්‍යාංශයට ලැබී ඇති බවද නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කරා කියලා තියෙනවා. නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ ප්‍රකාශය බැරි වෙලා හරි මේක නොලැබුණොත් හැබැයි ලිඛිතව අපිට හම්බෙලා තියෙනවා දැන් ඉදිරි මාසය ඇතුළතද මේ මාසෙදිම මාත්‍රා 2,64,000ක් හම්බෙනවා කියලා. ඒක හම්බුනේ නැත්නම් සූදානම් කරලා තියෙනවා මොඩර්නා හෝ ෆයිසර් එන්නත දෙවන මාත්‍රාව විදිහට භාවිත කරා. සඳුනි ගමාරච්චි අද මව්බිම් පුවත්පතට වාර්තා කරනවා රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ ඉල්ලීම් 5කට ජනපතිගෙන් විසඳුම්. රාජ්‍ය සේවා එක්සත් හෙද සංගම ඉදිරිපත් කළපු ඉල්ලීම් 7න් 5කට එසැන විසඳුම් ලබා දීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා පියවරගත්තා කියලා. ඊට පස්සේ රංජන් කස්සුරගේ වාර්තාව එනවා අර බුද්ධික කිව්වාගේ මෙන්න හෙද සේවයට වරප්‍රසාද දුන්නාට විරෝධය සෞඛ්‍ය සේවා 14ක් අද සිට වැඩ වර්ජනයේ. රංජන් කස්සුරගේ වාර්තාව ලංකාදීපෙන් තෝරගන්නේ සෞඛ්‍ය සේවාවට අයත් වෘත්තීන් 14ක සේවක සේවිකාවෝ අද සිට අඛණ්ඩ වැඩ වර්ජනයක නිරත වෙති. හෙද සේවාවට පමණක් විශේෂ වරප්‍රසාද ලබා දීමට විරෝධය දැක්වීම සඳහා එම අඛණ්ඩ වැඩ වර්ජන ක්‍රියාත්මක කරන බව එම වෘත්තීය සමිති නායකයෝ පවසති. එතකොට දැන් ඉස්සෙල්ලම කියනවා දොස්තර මහත්තුරු තමන්ගේ පංගුවට වැඩිපුර බෙදාගත්ත කියලා. දොස්තර මහත්තුරු ඒ පංගුව බෙදාගත්තයින් පස්සේ හෙදියන් ඒ වගේ බෙදන්න කියලා කියනවා. ඒ දෙගොල්ලන්ටම බෙදුවෙන් පස්සේ අනිත් අය කියනවා. බුද්ධික මේ ෆේස්බුක් එකේ සටහනක් තබලා තිබුණ චාමින්ද රත්නසූරිය කියන මේ අපේ සහෘදයා ගීපද රචකයා සහ ඔහු ලියනවා සුවසේවකයන් සහ දොස්තරවරු සිය කැමැත්තෙන් රාජ්‍ය සේවයට පැමිණියා මිස බලෙන් බඳවා ගන්නේ නැත. වැටුප් ගිවන්නේ මහජන මුදල් වලින්ය. බදු මුදල් වලින්ය. වර්ජන කරන විට මේ ලෝක වසංගතයක් ගැන රටේ මහජනතාව විඳින දුක් ගැන තේරුම් ගත යුතුය. Tamanගේ වැටුප් වැඩිවීම සහ වරප්‍රසාද පසෙකලා මේ වෙලාවේ වැඩ කළ යුතුය.
ජීවත්වීමට ගැලපෙන වැටුපක් ඔවුන්ට ලැබේ. ලක්ෂ ගණන් වලින් ලැබෙන්නේ. ඒකට කිසි ගැටලුවක් නැහැ. මොකද ඔවුන්ගේ වෘත්තීය පරිචයක වෘත්තීය සුදුසුකම් එක්ක ඒවා ලැබෙන්න ඕනේ. හැබැයි ලැබෙන මුදල අඩුයි කියලා කවුරුවත් ඒකේ අනිත් සාපේක්ෂව ගත්තාම හරිද සමහර රජයේ සේවකයෙක්ට ලැබෙන අනිත් මුදල් එක ගත්තාම සෞඛ්‍ය සේවකයන්ට ලැබෙන්නේ හොඳ මුදලක් ලැබෙනවා. ඒක උන්ට ලැබෙන්න ඕනේ. මොකද ලංකාවේ සෞඛ්‍ය සේවය හොඳයි. ඔවුන්ගේ කැපවීම නිසා. මේ වෙලාවේ වැඩ කළ යුතුය. මීට වඩා ගැටලු තිබෙන මහජනතාවක් සමාජයේ සිටින බව මේ දොස්තරවරු සහ සුවසේවකයන් මේ මොළගෙඩියෙන් නොව බුද්ධියෙන් තේරුම් ගත යුතුය. තම ආත්මාර්ථකාමී සටන් පාට පසකලා මහජනතාව බදු මුදලින් කියවන වැටුපට වැඩ කළ යුතුය. නැවතත් කියන්නේ මොවුන් බලෙන් රාජ්‍ය සේවයට බඳවාගෙන නැත කියලා සටහනක් තියෙනවා. වෘත්තීය සටන් වලට ගරු කරනවා. වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් ඔවුන් සමාජ මාධ්‍ය දාලවලම යනවා දිනුෂ මේ දවස්වල දැන් හමුදාවට බෑනේ හර්තාල් කරන්න පිකටින් කරන්න හමුදාවට බෑ. ඔව්. ඒක රාජ්‍ය සේවයක් හමුදාව කියලා කියන්නේ. රජය වෙනුවෙන් සේවය කරන්න. අපි දැක්කා සාමාන්‍ය මේ කොවිඩ් වසංගතයේ කාලෙදී සංචරණ සීමා දැම්මහ වේවා ඇඳි නීතිය දැම්මහ වේවා මාස ගානකට වහලා තිබ්බත් රාජ්‍ය සේවකයන්ට රුපියලක්වත් අඩු නැතුව පඩි ගෙවුවා. දැන් යෝජනාවක් ඇවිල්ලා තියෙනවා. මේක රජයෙන් කරපු යෝජනාවක් නෙමෙයි. සමාජ මාධ්‍යවල කියනවා මේ සියල්ල අත්‍යවශ්‍ය සේවා බවට පත් කරන්න. ඒතර කිසිම කෙනෙකුට ටිකට් කරන්න එහෙම නැත්නම් ඔය කියන විදිහට වැරදි විදිහට තීන්දුව අරගෙන වර්ජනය කිරීමේ හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඔවුන්ගේ ඉල්ලීම් සාධාරණ විය හැකියි. නමුත් මේ වෙලාව විශේෂ අවස්ථාවක් රට වෙනුවෙන් වැඩ කටයුතු කරන දෙයක්. අන්තිමට වෙන්නේ එක්කෙනෙක්ගේ දේශපාලන අවශ්‍යතාවයන් නිසා මුළු රටක් අගාධයට යන එක කළමනාකරණය කරලා තියෙනකොට ඩෙල්ටා ප්‍රභේදය හෝ වේවා නැත්නම් අනිකුත් විශේෂිත වූ ප්‍රභේද අපිට සිද්ධ වෙන්නේ නැවත වතාවක් එක වර්ධනය කරමින් යන්න. අද දිවයින පුවත්පත වාර්තා කරනවා තවත් සයිනෝෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 10ක් දිවයිනට කියලා. දිවයින පුවත්පතයි මේ වාර්තාව ඉදිරිපත් කරන්නේ. සයිනෝෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 10ක් ඊයේ අලුයම දිවයිනට රැගෙන අවිල්ලා තියෙනවා. චීනයේ බීජිං නුවර සිට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ UL 869 දරන ගුවන් යානයෙන් එම මාත්‍රා තොගය දිවයිනට අරගෙන අවිල්ලා තිනවා. මේ එන්නත් තොගය මෙරටින් මුදල් ගෙවා ලබාගත් සිව්වන එන්නත් මාත්‍රා තොගය කියලාත් සඳහන් කරලා තියෙනවා. ඔව්. එතකොට මේ සයිනෝෆාම් එන්නත් ලක්ෂ 20ක් ලැබිලා තිනවා. ඒ ලක්ෂ 20න් ලක්ෂ 11ක් පළමු මාත්‍රා විදිහට ලබා දීමට නියමිතයි. ඇමරිකන් ෆයිසර් මාත්‍රා ලක්ෂ 2ක් මහනුවරට ලැබිලා ඒකත් අද 30 රවින්ද්‍ර පෙරේරා වාර්තා කරනවා. දැන් ෆයිසර් මාත්‍රා එන්නත් තොගයක් අද ඉඳලා දිගටම ලැබීමට නියමිතයි ලංකාවට. ෆයිසර් එන්නත මිලදීලා ගන්න දකුණු ආසියාවේ ප්‍රථම රට ලංකාව බවට සටහන් කරනවා. ඒ වගේම ගුරුවරුන්ට එක් මාත්‍රාවක් හෝ නොදී පාසල් විවෘත කරන්නේ නැහැ කියලා අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහත්මයා සඳහන් කර සිටිනවා. මොකද අධ්‍යාපනය ලැබීම සඳහා දරුවන්ට තියෙන අයිතිවාසිකම තාහුරු කරද්දී එක් මාත්‍රාවක් හෝ ලබා නොදී පාසල් ගුරුවරුන්ට පාසල් ආරම්භ නොකරන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා සඳහන් කරනවා. ඒ වගේම එන්නත නොගත් සහ එක් මාත්‍රාවක් ගත් අයට ඩෙල්ටා ප්‍රභේදයේ බලපෑම වැඩි කියලා පරුණි පෙරමුණ මේ වාර්තා කරන්නේ ආචාර්ය චන්දිම ජීවන්තර මහත්මයා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ එතුමා කරන ප්‍රකාශය කොවිඩ් මරණ එන්නත ලබා නොගත් සහ එන්නතේ එක් මාත්‍රාවක් පමණ ලබාගත් පුද්ගලයන්ට ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයෙන් දැඩි බලපෑම් එල්ල විය හැකි බව එතුමා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කරනවා. ඇයි මේ ට්විටර් පණිවිඩ නිකුත් කරමින් සඳහන් කරන සිද්ධ වුණේ කියලා හිතනවනේ බුද්ධික. අද අරුණ පුවත්පතට උදේචී වේකනායක වරුණි පෙරමුණ සහ ශ්‍රයාණ විජේසිංහ වාර්තා කරනවා කොවිඩ් ප්‍රතිදේහ පරීක්ෂණ වාර්තා මාධ්‍යයට තහනම් කියලා. සෞඛ්‍ය බලධාරීන් එක එක්කෙනා එක එක දේවල් නොකිය එක තැනකින් අදහස් ගොනුන එක වටිනවා වගේම හැබැයි මේ වගේ තහංචි සුදුසුදු කියන ප්‍රශ්නිකුත් වෙනවා. කොවිඩ් ප්‍රතිදේහ පරීක්ෂණ වාර්තා කිසිදු මාධ්‍යයකට නිකුත් නොකරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා සෛල ජෛව විද්‍යායතනයට දැනුම් දී තිබෙනවා. ප්‍රතිදේහ පරීක්ෂණ වාර්තා සෞඛ්‍ය අමාත්‍යාංශයට පමණක් මින් ඉදිරියට ලබා දෙන බව එම විද්‍යායතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය චන්දිම ජීවන්තර මහත්මයා සඳහන් කර සිටිනවා. දැන් ගිය සතියේ විතර වගේ අපි වාර්තා අපිට දැනගන්න ලැබුණ පුවත්පත්වලින් වාර්තා වෙච්ච කාරණාවක් තමයි ඩෙල්ටා ආසාදිතයෙක් පිළිබඳව මාධ්‍ය දන්නවා. හැබැයි සෞඛ්‍ය අමාත්‍යාංශය දන්නේ නැහැ. ඊට පස්සේ කියනවා එහෙනම් මාධ්‍යයට දෙන්න එපා කියලා. ඒකද දන්නේ නැහැ හේතුව නිකන් අපිට හිතනවා අපේ නිකන් අපේ තියෙන අමනකමට අපිට හිතනවා බුද්ධික එක වෙන්නේ නැති කියලා. හරිද? එහෙම ඒක වැරදි නම් අපිට අපේ අමනකම. හැබැයි තොරතුරු වසන් කරන්න පුළුවන් කාලයක් නෙවෙයි. දැන් දැක්කනේ ඕනනම් ට්විටර් පණිවිඩයක් මගින් ඕන කෙනෙක්ට කියන්න පුළුවන්. ඒත් තොරතුරු වසන් කරන එක නෙවෙයි. දැන් මාධ්‍යයට මේවා හෙළි කරනවා නෙවෙයි. මාධ්‍යවේදීන්ට ඉව තියෙනවා. මාධ්‍යවේදීන් දන්නවා තමන්ගේ රාජකාරිය මොකක්ද කියලා. ඒ නිසා තොරතුරු තියෙන තැන් වලට කතා කරලා අහනවා.
හරිද? එතකොට සෞඛ්‍ය බලධාරීන්ගේ යුතුකම තියෙන්නේ ඒ වගේම මේ විදිහේ වාර්තා වෙන්න පුළුවන්. අපිට මේ ලිඛිතව ෆැක්ස් එකකින් ඊමේල් එකකින් දැනුම් දෙනවා විතරක් නෙවෙයි ක්‍රමවේදයක් සකස් කරන්න ඕන. පොතේ තියෙන ක්‍රමවේදයට එහා ගිහිල්ලා හරියට මාධ්‍යවේදීන් කතා කරලා තොරතුරු තියෙන තැන හොයාගෙන යනවා වගේ සෞඛ්‍ය බලධාරීන්ට මේ වෙලාවේදී think out of the box. අතිසාරයට මුඩි ගහලා වැඩ හරියන්නේ නැහැ. අපි සෞඛ්‍ය ආරක්ෂිතම ගුවන් තොටුපළවල් ගණනක් අතරින් ලෝකේ තියෙන සෞඛ්‍ය ආරක්ෂිතම ගුවන් තොටුපළවල් 604ට මත්තල සහ කට්නායකත් ඇතුළත් කියලා සුබදායි ආරංචියක් අද වාර්තා කරනවා. දිනමින පුවත්පත ලෝකයේ සෞඛ්‍ය ආරක්ෂිතම ගුවන් තොටුපළවල් 604ට මත්තල සහ කට්නායක ගුවන් තොටුපළවල් ඇතුළත් වී තිබේ. ලෝකයේ ගුවන් තොටුපළවල් 17000ක් ඇසුරෙන් කළ සමීක්ෂණයේදී මෙම තොරතුරු අනාවරණය වී ඇත. මගින්ගේ ආරක්ෂාව, සේවකයන්ගේ ආරක්ෂාවත් එක්ක මේ ලැබුණු සහතිකය ඉදිරියේදී අපිට ගොඩක් ප්‍රයෝජනවත් වන බව රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක මහතා ප්‍රකාශ කරා කියලා අද දිනමින පුවත්පත වාර්තා කරනවා. ඒ වගේම තමයි ජංගම දුරකථන ආනයනය නවත්වන්නේ නැහැ කියලත් දිනමින පුවත්පත වාර්තා කරලා තියෙනවා. මේ සුඛෝපභෝගී භාණ්ඩ ගේන එක ආනයනය කරන එක නවත්තනවා කියලා පහුගිය දවස්වල කතාවක් ගියා. ඒ සම්බන්ධයෙන් තමයි මේ තොරතුරු වාර්තා කරන්නේ. ජංගම දුරකථන ආනයනය නවත්තන්නේ නැහැ. මහින්ද අලුත්ගෙදර මේ වාර්තාව ඉදිරිපත් කරනවා. ජංගම දුරකථන ඇතුළු සුඛෝපභෝගී භාණ්ඩ ගෙන්වීම තවදුරටත් සීමා කරන බවට සමාජ මාධ්‍ය ජාල ඔස්සේ පැතිර යන ප්‍රවෘත්තිය අසත්‍ය බව මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කරනවා. සුඛෝපභෝගී භාණ්ඩ ආනයනය සීමා කිරීම සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලයේදී සාකච්ඡා කොට තීරණයක් ගන්නා බවද එම අමාත්‍යාංශය ප්‍රකාශ කරනවා. විදේශ සංචිත ශක්තිමත් කිරීම රජය මෙවගින් අපේක්ෂා කරන බවට වාර්තා වන නමුත් මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගෙන නොමැති බවද මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි. ඒ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡා කර තීරණය ගනු ඇතයි එම අමාත්‍යාංශය ප්‍රකාශ කරනවා. මේ සුඛෝපභෝගී භාණ්ඩ ලංකාවට අරගෙන එනකොට ලොකු ඩොලර් ප්‍රමාණයක් අපිට වියදම් කරන්න වෙනවා. ලංකාවේ ඩොලර් සංචිත පරිස්සම් කරගන්න මෙහෙම කරනවා කියන කතාව ඇත්ත. එහෙම කතාවක් ගිහිල්ලා තියෙනවා. නමුත් මොකක්ද කරන්න කියලා හරියටම තීන්දුවක් සිද්ධ වෙලා නැහැ කියන එක තමයි පුවතෙන් වාර්තා කරන්නේ. බුද්ධික මේ හොඳ පුවතක් කියලා වාර්තා කරන්න විරාමයට යන්නත් කාලේ හරි අපි කොරෝනා කොවිඩ් PCR පිළිබඳව කතා කරපු නිසා මේ පුවතත් අද කියන්නම්. මේ පුවතකට වඩා ඇත්තටම ධම්මික සෙනවිරත්න කරන සංවාදයක් ඒ හේමින්ද ජයවීර ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනයේ ප්‍රධානියා සමග PCR පරීක්ෂණයට වඩා හොඳ ක්‍රමයක් අපි සොයාගත්ත කියලා ලංකාවේ නැනෝ තාක්ෂණ ආයතනය කියනවා. ඒ අනුව ඒ සොයා ගැනීම කරලා මාස කිහිපයක් ගත වුණත් අපි හැමදාමත් පුරුදු වෙලා හිටියේ ජාතික ඖෂධ නියාමන අධිකාරිය අනුමැතිය යටතේ පිටරටින් එන දෙයක් භාවිතයට ගන්න. මෙතනදිත් උනේ ඒකයි. ඒකෙදි තත්ත්ව සහතිකය ආදී ඒ රටවලින් ලබා ගන්නවා. අපි කලේ මෙහෙම හදලා ඒ සියල්ලම රට ඇතුළේ සිදු කිරීම. මේක හදන්න ගිය කාලයට වඩා වැඩි කාලයක් වැය වුණේ මේවන් විශාල වශයෙන් නිෂ්පාදනය කිරීමට අවශ්‍ය සෙසු පහසුකම් ඇති කිරීම, මිනිසුන් පුහුණු කිරීම වගේ කටයුතු වලට. දැනට මේක පරීක්ෂණ මට්ටමින් අත්හදා බලා තිබෙනවා. මේ පරීක්ෂණය PCR පරීක්ෂණයේ වගේ හැබැයි ඊට වඩා අඩු කාලයකින් ප්‍රතිඵල ලබා ගන්න සෑහෙන අඩු වියදමකින් කරන්නත් අපිට පුළුවන්කම තියෙනවා. වැදගත්ම දේ මේ ලංකාවේ කරන දෙයක්. මේ තාක්ෂණය අපිට ඩෙන්ගු වලදීත් භාවිත කරන්න පුළුවන්. කොරෝනායින්වත් නිෂ්පාදනය කිරීමට දැන් අපිට දැනුම තියෙනවා. අලුත් දෙයක් සොයාගත් පමණින්ම ඒක නව නිර්මාණයක් වෙන්නේ නැහැ. සොයාගත්දී රටට ලෝකයට ගෙන යාමට නම් අලෙවි කරන දැනුමකුත් තියෙන්න ඕනේ. ඒ වගේම තවත් කාරණා කිහිපයක් හේමින්ද ජයවීර මහත්මයා මේ සාකච්ඡාවේදී කියනවා ඒ පොහොර පිළිබඳව, රසායනික පොහොර පිළිබඳව කතා කරද්දී ඔය යොදපු පොහොර ප්‍රමාණයෙන් භාගයක් දැම්මත් ලබාගත්ත පහුගිය කාලේ අපි ලබාගත්ත අස්වැන්න ලබා ගන්න තිබුණා. ඒත් පොහොර සමාගම් වල අදහස් පිළි අරගෙන හරි මොනවා හරි නිසා අපි යොදලා තියෙන පොහොර ප්‍රමාණය හොඳටම වැඩි. හොඳටම ශාකවලට උරාගන්නේ මේ පොහොර වලින් 28ක් විතරයි. දැන් ඒ විතරක් නෙවෙයි අපි සාමාන්‍යයෙන් බිත්තර වී යොදාගනිද්දිත් ඒවත් රසායනික දියරවල ගල්වල තමයි යොදන්නේ. එහෙම වුණා මොකද වෙන්නේ? වී ඇටය ඇතුලේ තියෙන සුදු කාබනික ද්‍රව්‍ය බොහොමයක් මිය යාම සිද්ධ වෙනවා. අපිට තාක්ෂණය තියෙනවා. නැනෝ තාක්ෂණයත් මේ කාබනික ගොවිතැනට පරිසර හිතකාමී ගොවිතැනට අපි ගාව තියෙනවා. හැබැයි මේ දැනුම තිබුණාට ඒ දැනුම ගොවිය ගාවට කුඹුරට කෙතට ගේන්න එළවලු පාතයට ගේන්න මෙතෙක් ඉඩක් තිබුණේ නැහැ. ඒ නිසා හේමින්ද ජයවීර මහත්මයා කියනවා අපි සූදානම් දැන් රජය ගත්ත මේ තීන්දුවත් එක්ක මේ නැනෝ තාක්ෂණයේ දැනුම අලුත් දැනුම අපේ කෙතට බැතට සහ එළවලු පාතයට ගේන්න. පුවත් ගණනාවක් තියෙනවා. ඒ අතරේ පිළිකාව හැදිලා හිටපු දරුවෙකුත් ලක්ෂ ගානට විකින්නලා තියෙනවා. විකුණලා තියෙනවා. නිවේදනයක් ඉදිරිපත් කරන්න හිතුවා. මේක මුදල් අමාත්‍යාංශයෙන් කරපු නිවේදනයක්. සේවා නියෝක්තිකයන්ගේ බාර අරමුදල් මණ්ඩලය කියන්නේ ETF ගන්න අයට තමයි මේ නිවේදනය මම නිකුත් කරන්නේ. දැන් මේ පුවත්පත පෙරලගෙනනකොට ඒක දැක්ක හම්බෙන්. අපොස උසස් පෙළ විභාගයෙන් සමත් වූ ETF සමාජිකයන්ගේ දූ දරුවන්ට
මූල්‍ය ආධාර සඳහා අයදුම්පත් කඳවන්නට ඔවුන් කටයුතු කරලා තියෙනවා. අපොස්ත උසස් පෙළ විභාගයෙන් හොඳින් පාස් වෙච්ච දරුවෝ 5000කට රුපියල් 12000 ගානේ මූල්‍ය ආධාර දෙන්නට ETF ගන්න. ETF සමාජිකයන්ට එහෙම නැත්නම් සේවා බාරකාර අරමුදල සේවා නියුක්තයන්ගේ බාරකාර අරමුදල සූදානම් වෙලා තියෙනවා. පවතින COVID-19 වසංගතයේ හේතුවෙන් ඉල්ලුම් පත්‍රය වෙබ් අඩවියෙන් ලබා ගන්නට පුළුවන්. www.etfb.lk www.etfb.lk කියන වෙබ් අඩවියෙන් ලබා ගන්නට පුළුවන්. අවසාන දවස 2021 අගෝස්තු 31 තමයි අවසන් දවස. ආයුධම් පත්‍රයක් පුරවලා දැම්මොත් රුපියල් 12000ක ශිෂ්‍යත්වයක් ලබා ගැනීමට හැකියාව ලැබෙනවා. දරුවන් 5000කට අය දෙන්නේ. දිනේ අවසන් දිනෙන් පස්සේ එවන කිසිම දෙයක් සලකා බලන්නේ නැහැ කියලා සේවා නියුක්තයන්ගේ බාරකාර අදන මුදලේ සභාපතිතුමා ප්‍රධාන විධායක නිලධාරී සඳහන් කරලා තියෙනවා. ඒ පිළිබඳව මතක් කරන්න කැමතියි. අපි යනවා අරුණ පුවත්පතේ මුල් පිටුවේ වාර්තා කරන පුවත් කිහිපයකට. එකක් තමයි තිරිඟු පිටිහිඟයක් අතළඟ අද වාර්තා කරන්නේ අරුණ පුවත්පතට. මේ වාර්තාව ගෙනෙන්නේ සාලිය කුමාර ගුණසේකර. ඉදිරි සතියේදී තිරිඟු පිටිහිඟයක් ඇතිවිය හැකි බවට බේකර් හිමියෝ සඳහන් කරති. දැනටමත් බේකර් හිමියන්ට අවශ්‍ය තිරිඟු පිටි ප්‍රමාණය ප්‍රීමා සමාගම ලබා නොදෙන බවත් මිනිසා බේකර් හිමියන් නිෂ්පාදන කටයුතු කිරීමේදී දැඩි අපහසුතාවයට පත්ව සිටින බවත් ඔවුන් කියනවා. මොකද සෙරෙන්ඩිබ් සමාගම පිටි කිලෝක මිල රුපියල් පිටි මිට්ට එක මිල රුපියල් 18කින් ඉහළ නංවන්න කටයුතු කළා. ඒ අනුව සෙරෙන්ඩිබ් සමාගම බේකර් හිමියන්ට කියලා තියෙන්නේ තමන් මිල අඩු කරන්නේ නැහැ කියලා. මොකද ලසන්ත අලගේවන්න රාජ්‍ය මැතිතුමා කිව්වා පිටි මිල වැඩි කරන්න දෙන්නේ නැහැ. වැඩි කරන්න බෑ එහෙම. හැබැයි දැන් මොකද සමාගම් කියන්නේ නෑ අපිට මිල වැඩි කරන්න එහෙම නැත්නම් අපිට මිල අඩු කරන්න බෑ කියලා. පිටි හිඟියක් තියනවලු. ඒ නිසා අත ළඟ තිරිඟු පිටි හිඟියක් කියලා බේකර් හිමියෝ එහෙම කියන්නේ. කෙරවල පිටි විදුලි බලාගාරයේ 51ක කොටස් ඇමරිකන් සමාගමකට විකුණන්න යනවා කියලා අද නායනතරංග ගමගේ වාර්තා කරනවා. කෙරවල පිටියේ විදුලි බලාගාරය කියන්නේ යුගදනවි ඩීසල් විදුලි බලාගාරයේ කොටස් වලින් 51ක් ඇමරිකානු සමාගමකට විකිණීම සඳහා මුදල් අමාත්‍යාංශය විසින් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තියෙනවා කියලත් අද අරුණ පුවත්පත වාර්තා කරනවා. අද දිනවෙන පුවත්පත වාර්තා කරනවා ගෝඨාගේ විශ්වාසයත් මහින්දගේ ආකර්ෂණයත් බැසිල්ගේ කළමනාකාරීත්වයෙන් එක්ව වත්මන් ආණ්ඩුව ගොඩනගුවා කියලා. ගෝඨාබේගේ විශ්වාසයත් මහින්දගේ ආකර්ෂණයත් බැසිල්ගේ කළමනාකාරීත්වයත් එක්ව වත්මන් ආණ්ඩුව ගොඩ නැගුවා. මෙහෙම කියන්නේ හිටපු ඇමති ලක්ෂ්මන් යාපා අබේවර්ධන බැසිල් මැතිතුමාගේ ආරාධනාව සම්බන්ධයෙන් තමයි මේ කතා බහ කරන්නේ. ඔහුට පාර්ලිමේන්තුවට එන්න අමති ධූරයක් ගන්න කියලා ආරාධනා කරන කතාව රටවටින් මේ දවස්වල ඇහෙන්න පටන් ගන්න තිනවා. වත්මන් රජය ගොඩනැගුවේ ත්‍රිරෝද රථයක රෝද තුන වගේ. මහින්ද රාජපක්ෂ කියන ආකර්ශනීය දෙවැන්ත චරිතය එහි සිටියා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ විශ්වාසයත් බැසිල් රාජපක්ෂ මහතාගේ කළමනාකාරීත්වයත් එහි තිබුණා. ප්‍රධාන පක්ෂ දෙකක් තිබියදී අලුත් පක්ෂයක් හදා ඉතා කෙටි කාලයකදී රාජ්‍ය බලය ලබා ගත්තා. බැසිල් රාජපක්ෂ මහතා බිම්මට්ටමේ සිට කළමනාකරණය කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරියට ගෙනෙන්නට කටයුතු කළා. පක්ෂය කළමනාකරණය කරන ලද ඔහු අද මෙරට අවශ්‍යයි. අද මේ ත්‍රිරෝද රථය එක රෝදයක් නැතුව දුවන්න බැරි අවස්ථාවක බැසිල් රාජපක්ෂ මහතා අවශ්‍ය වී තිබෙනවා. ඔහු මේ පාර්ලිමේන්තුවට එන්න තීරණය කළේ නැහැ. ඔහු පාර්ලිමේන්තුවට නොපැමිණියොත් රටේ ආර්ථික ප්‍රශ්නට මුහුණ දෙන රජයට අසීරු බව බොහෝ දෙනාගේ අදහස බවට පත්ව තිබෙනවා. යයි හිටපු ඇමති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ප්‍රකාශ කරනවා. ඒ වගේම තමයි රට නගන මග තැනුව දිවි නැගුම කියලත් පක්ෂපාත බෙහෙද දේශපාලන වාසි අවාසි හිතමින් ලත වෙනුවට නිසි කලට තීරණ ගැනීමේ හැකියාව ඇති නායකයෙකු රටේ ජනාධිපතිවරයා සිටින මේ මොහොතේ ජනාධිපතිවරයාට සහාය දිය හැකි දුරදක්නා නුවණ හෙබි සහායකයන් අද පාර්ලිමේන්තුවට රටට ජනතාවට අවශ්‍යව තිබෙනවා. ගුණාත්මක ආහාර නිෂ්පාදනය මගින් ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂා කිරීම උදෙසා කාබනික පොහොර භාවිතයට ගොවියා යොමු කරවීමේ අරමුණෙන් වැඩසටහන් රසකුත් මේ වෙනකොට ක්‍රියාත්මක වෙනවා. රට නගන මග තැනුව දිවි නැගුම නමින් දිනවෙන පුවත්පතත් එහෙම වාර්තා කරලා තියෙනවා. බැසිල් මහත්මයාගේ ආරාධනය පැමිණීම තමයි ඔවුන්ගේ අපේක්ෂාව. දැන් එතකොට අද ඔය පිළිබඳව මෝනිින් පුවත්පත සඳහන් කරන එහෙම කතාවක් තියෙනවානේ. ඒක ඇත්ත. ලබන සතියේ පාර්ලිමේන්තුවට ඒ බැසිල් රාජපක්ෂ මහත්මයා කියලා බැසිල් in parliament next week රෝහිත අබේගුණවර්ධන අමාත්‍යවරයා කරන ප්‍රකාශය අද the morning පුවත්පතයි මේ වාර්තා කර සිටින්නේ. we thank him for accepting our invitation. We expect him to enter parliament next week. ලබන සතියේ එනවලු. And we expect him to take up a ministerial portfolio and strengthen us. ඇමතිකමක් බාර ගන්නවා. ඇමතිකමක් බාර අරගෙන ඒක ශක්තිමත් කරන්න ඔවුන්ට ශක්තියක් දෙන්න සූදානමින් ඉන්නවා කියලා රෝහිත අබේගුණවර්ධන ඇමතිවරයා සඳහන් කරද්දී බුද්ධික මේ
තිස් අත්තනායක මන්ත්‍රීතුමා කියනවා ඊළඟ ජනාධිපතිවරණයට සමගි ජන බලවේගය එකතු වෙලා පොදු විපක්ෂයේ පොදු අපේක්ෂකයෙක් ගෙන්නන්න ලෑස්ති කියලා. ජනාධිපතිවරණයට සජබෙන් පොදු අපේක්ෂකයෙක් එජාපයටත් ආරාධනා. මීරිගම් පුෂ්පකුමාර මල්වාරච්චි වාර්තා කර සිටින්නේ ඉදිරි ජනාධිපතිවරණය සඳහා සමගි ජන බල සන්ධානයේ ලෙස විපක්ෂයේ ඒකාබද්ධ අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමට නියමිතයි. සජිත් මහත්තයා කොහෙද උඩ? කොමුණත් එක්සත් ජාතික පක්ෂයටත් ඒ සඳහා දායකත්වය ලබා දිය හැකියයි සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස් අත්තනායක මහත්මයා දංගෝවිටදී සඳහන් කරනවා. සමගි ජන බලවේගය ඇතුළේම 3 දෙනෙක් නායකත්වයට මේ දවස්වල කටයුතු සංවිධානය කරමින් ඉන්නවා කියලා අපිට ආරංචි වෙලා තිනවා. සජිත් ප්‍රේමදාස මහත්මයා, ඒ වගේම තමයි පාටලි චම්පක රණවක මහත්මයා, ඒ වගේම තමයි ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේක මහත්මයා. ඒතර මේ 3 දෙනාගෙන් එක්කෙනෙක්ද මේ පොදු අපේක්ෂකයෙක් බවට පත් වෙන්නේ? නැත්නම් එක්සත් ජාතික පක්ෂයට ආරාධනා කරලා තිනවා කියලා කියන එක්සත් ජාතික පක්ෂ රනිල් වික්‍රමසිංහ මහත්තයාද මේකට එන්නේ? අපි බලන් ඉඳමු. සහ මේ දැන් ලංකාදීපෙම තියෙනවා අර්ජුන රණතුංග මහත්තයත් කියනවා රටේ ජනාධිපතිකමට මම සූදානම් ඉම්රාන් ખાන් කෙනෙක් වෙයි කියලා කට්ටිය බය වෙලා ඉන්නේ මට මම උනත් ලෑස්ති ඊළඟ ජනාධිපතිකම බාර ගන්න කියලා. අද පුවත්පත වාර්තා කරන පුවතකට යන්නට සූදානම්. අද පුවත්පත වාර්තා කරනවා ආයෝජන ප්‍රවර්ධන බදු විමුක්ති පැකේජයක්. ආයෝජන ප්‍රවර්ධන බදු විමුක්ති පැකේජයක් හෙළිදරව් නොකළ මුදල් ආයෝජනයේදී 1%ක නාමික බද්දක් වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මේ ප්‍රකාශ කරන්නේ. ආයෝජන ප්‍රවර්ධන බදු විමුක්ති පැකේජය කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට නියමිත බව වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කරා. මේ යටතේ 1%ක නාමික බද්දක් ගෙවීමෙන් ආයෝජන විශාල ලෙස වර්ධනය කරගත හැකි බවත් ඒ අනුව එම පිළිබඳ වැඩිදුරටත් පැහැදිලි කිරීමක නිරත අමාත්‍යවරයා ඉදිරි කාලය තුලදී ගෙන ඒමට නියමිත ආයෝජන ප්‍රවර්ධන බදු විමුක්ති පැකේජය මේ වැටලා තියෙන රට ගොඩ ගැනීම සඳහා ස්වජාතිකයන් විසින්ම දේශීය හෝ විදේශීය වශයෙන් රැස් කරගෙන දේශීය ආදායම් වලට හෙළිදරව් නොකළ තියෙන මුදල් සියල්ල යම් නිශ්චිත ව්‍යාපෘති වලට ආයෝජනය කරන්නට පුළුවන් කියලා සඳහන් කරනවා. 100% කුඩා බදු මුදලක් තමයි එන්නේ කියලා. මේ පිළිබඳව තමයි අද ආයෝජන ප්‍රවර්ධන බදු විමුක්ති පැකේජයක් කියන නමින් බන්දුල ගුණවර්ධන මහත්මයා ප්‍රකාශ කළ තියෙන. බන්දුල මහත්මයා හොඳ පුවත් මවන්නේ. සරින් සැරේට ආර්ථිකයට අවශ්‍ය දේවල් වැඩ කටයුතු කරන දේවල් පිළිබඳව එතුමගේ නමත් අමුතුයිනේ. ආයෝජන ප්‍රවර්ධන බදු විමුක්ති පැකේජයක්. මේක මොන විදිහට කරයිද? කළු සල්ලි සුදු කරන්නද මේක කරන්නේ? මේ වගේ දේවල් විපක්ෂයෙන් දැන් චෝදනා නැගෙයි. නමුත් යථාර්ථයට මුහුණ දිය යුතුයි. ඇත්තටම මේ රටේ මොකද වෙලා තියෙන්නේ? බොහෝ දෙනෙක් ටැක්ස් සම්බන්ධයෙන් එළියට පෙන්නලා නැහැ. තමන් ආදායම ලබන විදිහ රටට පෙන්නලා නැහැ. ඒක නිසා ඔවුන්ට කියන්නේ ඔවුන්ට දඩ ගහන්නේ නැහැ. හැබැයි 100%ක වැඩි බදු මුදලක් එක්ක නැවත වතාවක් එම මුදල් හංගගෙන ඉන්න එපා. එළියට දාන්න අපි රට ආර්ථික වශයෙන් ශක්තිමත් කරමු කියන කතාව. ඕකට තවත් යමක් එකතු කරන්න පුළුවන් වෙලාව වෙලුවට පස්සේ. සුරක්ෂිත වේගවත් ලෙස ඉතා පහසුවෙන් ඉටු කර දෙයි. POC Smart Online Banking. හරි මේකයි කතාව. බුද්ධික දැන් බුද්ධික කිව්වා මේ බන්දුලමතුමාගේ අදහසක් ගැන. දැන් දැනට සාමාන්‍යයෙන් අපි ලංකාවට සීනි වගේ දේවල් ගෙනෙද්දී එහෙම නැත්නම් සමහරවිට පරිප්පු සීනි වගේ දේවල් ආනයනය කරද්දී ඉන්දියාව හරහා එන්නේ. මොකද අපි ගන්න තොගය අපි ගන්නේ පොඩි ප්‍රමාණයක්. ලංකාවේ පරිභෝජනය ලෝකයේ අනිකුත් රටවල් වල තියෙන පරිභෝජනය එක ගත්තාම පොඩි ප්‍රමාණයක්. ඒ නිසා ඉන්දියාව වගේ රටවල් වලට ලොකු අර බල්ක් එකක් ගෙනාවන් පස්සේ තොගයක් ගෙනාවන් පස්සේ ඒයින් කොටසක් තමයි අපි නැවත වතාවක් එහෙ ඉන්න ආනයනකරුවෙකින් අපි ආය ගන්න. මේ නිසා වැලිපැන්න අධිවේගී පිවිසුම ළඟ ගෝලීය වෙළඳ ද්‍රව්‍ය හුවමාරු මධ්‍යස්ථානයක් පිහිටුවන්න සැලසුම් කර තිබෙන බව ඇමති බන්දුල කියයි කියලා වාර්තා කරනවා. මේ අනුව කරපු සමීක්ෂණ වාර්තා සහ විශේෂයෙන්ම මේ ශක්්‍යතා අධිනයකින් පස්සේ දක්ෂිණ ලංකා අධිවේගී මාර්ගයේ වැලිපැන්න අධිවේගී මාර්ගයේ පිවිසුම අසල අක්කර 500ක ප්‍රමාණයක මේ ඉන්ටර්නැෂනල් කොමොඩිටි එක්ස්චේන්ජ් හබ් එක හදනවා කියලා කියනවා. එතුමා මෙතෙන්දී කියනවා ගෝලීය ආර්ථික අර්බුදය හමු වුවත් මෙරට අපනයන ආදායම 31කින් වර්ධනය කරගන්නට අපිට පුළුවන් වෙලා තියෙනවා. මේ අර්බුදය මත උනත් අපනයන ආදායම 31කින් වර්ධනය වෙලා තිනවා පහුගිය කාලේ. ඒ උපුටාගත්තේ අද මව්බිම් පුවත්පතෙන්. ඊට පස්සේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්මයා පසුගියදා කරපු ප්‍රකාශයක් අද මව්බිම් පුවත්පත වාර්තා කරනවා. කොවිඩ් නිසා බෑ කියලා අපි සංවර්ධන වැඩ කිසිවක් නතර කළේ නැහැ. අපේ රටේ ආර්ථිකයේ සවිබල ගන්නවන මාර්ග පද්ධතිය දියුණු කළ යුතුයි. අධිවේගී මාර්ග හදනවා වගේම ග්‍රාමීය මාර්ග ලක්ෂයක් සංවර්ධනය කරනවා. කපුවත්ත පිවිසුම විවෘත කරමින් තමයි මේ බව සඳහන් කර සිටි අග්‍රාමාත්‍යතුමා. මහල් 17ක සාමුද්‍රිය පහසුකම් සැලසීමේ මධ්‍යස්ථානය වරාය අධිකාරියට පිටිබලයක් සකසනවා
පිටිබලයක් බවට පත් වෙනවා කියලාත් එතුමා හිතදී සඳහන් කළා. කොළඹ නුවර නගරවල අධික වාහන තතපදය පාලනය කිරීමට ගුවන් පාලම් ඉදි කිරීම සඳහාත් මේ COVID-19 මැදේ වුවත් කටයුතු කරනවා. මේ සංවර්ධන වැඩ කරද්දී තමයි කම්කරුවන්ට කම්කරුවාගේ සිට එහෙම නැත්නම් අර කහට එක්ක තැඹිලි ගෙඩිය විකුණන සුළු පරිමාණ වෙළෙන්ද දක්වා තමන්ගේ අතට මුදලක් ලැබෙන්නේ. ඒ නිසා කොවිඩ් නිසා කියලා සංවර්ධන වැඩ නවත්තන්න බෑ අගමැතිතුමා කියනවා. දැන් ඔන්න බැනුම් අහන්න යන පුතක් කියන්න වෙන්නේ. ඔව්. හැබැයි මේ ඉතාමත්ම වැදගත් කතාවක්. අපි දිගින් දිගටම ස්වතන්ත්‍ර රූපවාහිනිය ඔස්සේනොත් මෙහි වටිනාකම් සම්බන්ධයෙන් කතා බහ කරා. කාබනික පොහොර කොයිතරම් වටිනවද අපිට? පොහොර කියලා කියනකොටම අනේ මුන්ට කියලා ටීවී එකත් වහන් තත්ත්වයකට පත් වෙලා තිබ්බා. ඉතාමත්ම ඉක්මනින් මේ කළමනාකරණය කරගත හැකි වෙයි කියලා අපි විශ්වාස කරනවා. ඒ වගේම තමයි පොහොරවල තියෙන වැදගත්කම, රසායනික පොහොර කොයිතරම් අවඩක් සිද්ධ කරනවද මේ රටට කියන එක ඔබ දිගින් දිගටම මේ කතා බහේදී තේරුම් ගන්නට ඇති. අද පුවත්පත වාර්තා කරනවා 2022 සිට තේ වගාවට රසායනික පොහොර නැහැ. දැන් 2022 නෙවෙයි දැනුත් නැහැනේ. එහෙම කියලා බෙවිලි රාජ්‍ය අමාත්‍යාංශය තමයි මේ පිළිබඳව වාර්තා කරන්නේ. 2022 සිට තේ වගාව සඳහා රසායනික පොහොර ලබා දීමක් සිදු නොවන බවත්, ඒ අනුව ඒ සම්පූර්ණයෙන්ම කාබනික පොහොර මත පමණක් සිදු කිරීමට තීරණය කළ බවත් බෙවිලි රාජ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කරා. එහි ලේකම් තිලකරත්න බණ්ඩාර මහතා සඳහන් කර දිස්ත්‍රික් මට්ටමින් කාබනික පොහොර නිෂ්පාදන මධ්‍යස්ථාන 8ක් කඩනමින් පිහිටීමට අවශ්‍ය මූලික කටයුතු මේ වෙනට අවසන් කර ඇති බවයි. ඒ අනුව මේ මධ්‍යස්ථාන ස්ථාපිත කිරීමට අවශ්‍ය ආරම්භක පිරිවැය සපුරා ගැනීම සඳහා රුපියල් මිලියන 20ක මුදලක් රාජ්‍ය අමාත්‍යාංශය මගින් කුඩා තේ සංවර්ධන අධිකාරියට ලබා දී ඇති බවද ප්‍රකාශ කරා. මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් කියා සිටියා රුපියල් මිලියන 20ක මුදලක් රාජ්‍ය අමාත්‍යාංශය මගින් කුඩා තේ සංවර්ධන අධිකාරියට ලබා දී තිබෙනවා. තේ වගා කරන දිස්ත්‍රික්ක 14ම ආවරණය වන ලෙස කාබනික පොහොර මධ්‍යස්ථාන 8ක් දිස්ත්‍රික් 8ක පිහිටුවීමට අදාළ මූලික කටයුතු මේ වෙනකොට අවසන් කරලා තියෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. මධ්‍යස්ථාන හරහා කුඩා තේ වතු හිමියන්ට අවශ්‍ය කාබනික පොහොර ප්‍රමාණය 100%ක්ම සම්පූර්ණ කළ හැකි. ඒ වගේම කුඩා තේ වතු ආශ්‍රිතව කුඩා ප්‍රමාණයේ කාබනික පොහොර නිෂ්පාදන ඒකක ආරම්භ කිරීමටත් ඒ සඳහා කුඩා තේ වතු හිමියන් යොමු කිරීමට සැලසුම් කරනවා කියලත් සඳහන් කරලා තියෙනවා. කුඩා තේ වතු හිමියන්ට සහ තේවලට 2022න් පස්සේ රසායනික පොහොර ගහන්න දෙන්නෙම නැහැ. ගොවි මහත්තුරු කලබල වෙන එක සාධාරණයි. මොකද මේ වෙනකොට ගොවි මහත්තුරු දැනුවත් කරන්නේ අර පොහොර ගෙන්නපු සමාගම්වල නියෝජිතයෝ. එහෙම නැත්නම් බෙහෙත් කඩේ උදවිය කෘෂිකර්ම නිලධාරීනුත් කවම හරියට මේ ගැන දැනුවත් නැහැ. ඒ නිසා ගොවි මහත්තුරු කලබල වෙන එක සාධාරණයි. අද මව්බිම් පුවත්පත් කියනවා මේ පොහොර අර්බුදයේ සිලෝන් ටී නාමයක් නැති වෙන මගක් කියලා. හැබැයි ඔවුන්ව නිසි දැනුවත් කිරීමකට ලක් වුණාට පස්සේ ඔවුන් කියාවි ඇත්ත කතාව. මොකද මෙහෙම ගියොත් තමයි සිලෝන් ටී කියන නාමයක් නැති වෙන්නේ. මේ විදියට තොග පිටින් පොහොර කඳු රසායනික පොහොර ගහන්න පටන් ගත්තයින් පස්සේ තමයි දැනටමත් ලෝකේ බොහෝ රටවල් ලංකාවේ තේවල ප්‍රමිතිය, ඒ කියන්නේ තේවල ගුණාත්මක භාවය විශේෂයෙන්ම කොච්චර රසායනික පොහොර භාවිත කරනවද, කෘමිනාශක භාවිත කරනවද, වල්නාශක භාවිත කරනවද කියන එක පිළිබඳව අවධානයෙන් ඉන්නේ. නිසා මෙහෙම ඔය ගහගෙන ආපු විදිහට පොහොර රසායනික වශයෙන් ගහගෙන ගියොත් අපිට සිලෝන් ටී නාමයක් නැති වෙනවා. හැබැයි ලංකාව ලෝකයේ කාබනික තේ අලෙවි කරන එකම රට, නිෂ්පාදනය කරන එකම රට බවට පත් වුනම සිලෝන් ටී කියන නාමයට රන් වටිනාකමක් ලැබෙනවා. ඒ වටිනාකම ඉන්නෙත් නැවත වතාවක් ගොවි ජනතාව වෙන ඔබට. ටිකක් දුෂ්කරයි පටන් ගන්නකොට. හැබැයි රනින් බැවලෙනකොට මේ කතාව ඔබේ වෙනස් වෙයි. ඔන්න වහින්න පටන් ගන්න තියෙනවා මම කියන්නේ. නිර්දිග සහ බස්නාහිර වැසි වැඩිවීමක් කියලා අද පුවත්පත වාර්තා කරනවා. නිර්තදිග සහ බස්නාහිර වැසි වැඩිවීමක් ඉන්දික හේවා විතරන මේ වාර්තාව ඉදිරිපත් කරන්නේ. දිවයිනේ නිර්දිග හා බස්නාහිර ප්‍රදේශයේ පළාත් පවතින වැසි තත්ත්වයේ හේතුවෙන් ඉදිරි දින කිහිප තුළදී බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. වැසි තත්ත්වයේ වැඩිවීමක් ඉදිරි දින කිහිප තුළදී බලාපොරොත්තු වෙනවා. බස්නාහිර, සබරගමුව, වයඹ සහ දකුණු පළාත්වල මහනුවර, නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද දිනේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි. ඇතැම් ස්ථානවල මිලිමීටර් 100 පමණ වූ තද වැසිත් ඇතිවිය හැකි කියලත් නියුක්ත කාලගුණ විද්‍යාඥ නදී රූපසිංහ මහත්මිය ප්‍රකාශ කරලා තියෙනවා. සෙසු ප්‍රදේශවල තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් ප්‍රකාශ කරනවා. විශේෂයෙන්ම බස්නාහිර, සබරගමුව, වයඹ, දකුණ මහනුවර, නුවරඑළිය දිස්ත්‍රික්කවල තමයි අද වැඩි වශයෙන් වහින්නට පුළුවන් කියලා කතා බහ කරන්නේ. ඒ අතරේ අද අරුණ පුවත්පත වාර්තා කරන කෝටිපතියන්ට කන්‍යාවියන් සපයන ජාවාරමක් පිළිකා රෝගී තරුණියෙකුත් ලක්ෂ 3කට විකුණන්න හදලා.
තිස්සරවින්ද පෙරේරයි වාර්තා කරන්නේ කෝටිපති ව්‍යාපාරිකයන්ට කන්‍යාවියන් සැපීමේ ජාවාරමක නිරත වූ ජාවාරම්කරුවෙකු ළමහා කාන්තාකාරංශයේ ගල්කිස්සේදී අත්අඩංගුවට ගෙන ඇති අතර පිළිකා රෝගීකින් පෙළෙන 21 හැවිරිදි තරුණියක රුපියල් ලක්ෂ 3කට පොළොන්නරුවේ ප්‍රාදේශීය සභාවල ඉදිකිරීම් බහරව සිටි කෝටිපති ව්‍යාපාරිකයෙකුට විකිණීමට සූදානම් වීමේදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා කියලා වාර්තා කර සිටිනවා. මේවයි හොඳ නරක ඔබට දැන් හිතා ගන්න පුළුවන්. බාලවයස්කාර දැරියන් අන්තර්ජාලය ඔස්සේ මිලටගත් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් මේ වෙනකොට පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. ඒ වගේම විශේෂයෙන්ම ඔබේ දරුවා පිළිබඳව අවධානයෙන් ඉන්න කියලයි මෙතනදී සඳහන් කර සිටින්නේ. දරුවෝ පිළිබඳ වගකීම ඔබට තියෙනව වෙනදටත් වැඩිය. මොකද මාළු පොකුණින් දිය නෑ දැරිය රෝගී වී මරුට කියලා අද අරුණ පුවත්පත තවත් ලිපියක් වාර්තා කරනවා. තවත් වාර්තාවක් ගෙනෙනවා බුද්ධික මහේෂ් අනුරාධපුරේ ඉඳලා වාර්තා කර සිටින්නේ සුරතල් මසුන් ඇති කිරීමට නිවසට ආබදව සිමෙන්තිය යොදා ඉදි කළ පොකුණක ජලයෙන් ස්නානය කළ දැරියක් සති කිහිපයක් තිස්සේ විටමින්ට රෝගාතුර වීමෙන් අනතුරුව අනුරාධපුර ශික්ෂණ රෝහලේදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. හැබැයි හදිසි උණ තත්ත්වයක් තමයි ඇති වෙලා තියෙන්නේ. මොකක්ද හරියටම හේතුව කියලා තවදුරටත් අනාවරණය වෙන්නේ නැහැ. තවමත් අනාවරණය වෙන්නේ නැහැ. උෂ්ණත්වය සම්බන්ධයෙන් කතා කරන දැන් අපේ රටේ වැඩිපුර වහිනවා කියලා අපි ඉගෙන කියනවා. කැනඩාවේ ඇමරිකාවේ ගත්තොත් එහම උෂ්ණත්වය වැඩි වෙලා තියෙන්නේ. ඒ සම්බන්ධයෙන් අද පුවත්පත වාර්තා කරනවා. උෂ්ණත්වය ඉහළ ගිය කැනඩාවේ ලැබුගින නිසා දහස් ගණනක් ආරක්ෂිත ස්ථාන වෙත කියලා අද වාර්තා කරනවා. අපේ රටෙන් එහා රටක ප්‍රවෘත්තියක් පිළිබඳව මේ කතා කරන්නේ. අද පුවත්පත මේ වාර්තාව ගෙනෙන්නේ උෂ්ණත්වය ඉහළ ගිය කැනඩාවේ ලැබුගින නිසා දහස් ගණන් ආරක්ෂිත ස්ථාන වෙත කියලා වාර්තාව. අධික උණුසුම නිසා පුද්ගලයන් 400ක් පමණ පිරිසක් මිය ගිහින් තියෙනවා. කැනඩාවේ බතිර ප්‍රදේශයේ පිහිටි බ්‍රිටිෂ් කොලොම්බියා පළාතට අයත් ප්‍රදේශයක තමයි මෙහෙම හටගෙන තියෙන ලැබුගිනි තත්ත්වයන්. ඒ පිළිබඳව තොරතුරු හොයා බලලා ආරක්ෂිත ස්ථාන කරා ජනතාව ක්‍රැස් කරන් ගිහින් තිනවා. පසුගිය සෙනසුරාදා දින වනට පමණක් බ්‍රිටිෂ් කොලොම්බියාවේදී ගිනි ගැනීම් 176ක් වාර්තා වෙලා තියෙනවා. එසේම ආසන්න දින දෙකේදී ගිනි ගැනීම් තවත් 70ක් වාර්තා වෙලා තියෙනවා. වනජීවි සේවාව සඳහන් කරලා තිබෙනවා මේ පිළිබඳව ඉතාමත් ඉක්මනින් පියවර ගන්නවා කියලා. අවදානම් ස්ථානවලින් ඉවත් වෙන්නට දැනුම් දීලා දින 9ක් වෙනවා. ඒ වගේම තමයි විශේෂයෙන්ම මෙහිදී ඔවුන් සාකච්ඡා කරලා තියෙනවා තාක්ෂණික ක්‍රමවේද කොහොමද පාවිච්චි කරන්නේ මේ ලැබුගිනි ටික නිවාඩු ඔය කනත් හදාගන්නේ අතරේ තව පුවතක් තියෙනවා අද පුවත්පතේ මේ කැනඩාවේ ස්වදේශිකයෝ ඒ කියන්නේ දැන් එකක් තමයි ලැබුගිනි තවත් ගින්නක් තියෙනවා ස්වදේශිකයෝ කැනඩාවේ එලිසබෙත් රජිනගේ පිළිරූ බිම දමති ඒකත් නිකන් ගින්නක් වගේ පැතිරෙනවා තවත් උණුසුම් සහගත පුවතක් කැනඩාවේ ප්‍රදේශ කිහිපයකම පිටුවා තිබෙන බ්‍රිතාන්‍යයේ දෙවන එලිසබෙත් මහරජනගේ ප්‍රතිමා ඇතුළු බ්‍රිතාන්‍ය යටත් විජිත පාලකයන්ගේ ප්‍රතිමා කිහිපයක් බිම හෙලීමට එරට ස්වදේශික ජනතාව පසුගියදා පියවර අරගෙන තියෙනවා කැනඩාව යටත් කරගත් බ්‍රිතාන්‍ය පාලකයන් එරට විසූ ස්වදේශික ජනතාව වෙත එල්ල කළ අඩන්තේත්තම් වලට එරෙහිව විරෝධය පළ කිරීම සඳහායි ඒක කරන්නේ. එහෙම කරද්දී ඉන්දියාප්පද කන්නේ වෙන ඉන්දියාප්ප තොරතුර ප්ලාස්ටික් ඉන්දියාප්ප තට්ටු තහනමට දෙවරක් නොසිතා තීරණය කළා. පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජයසිංහ මහතා කියනවා ප්ලාස්ටික් ඉන්දියාප්ප තට්ටු ආයෙ කරන්න බෑ. නිදර්ශන වික්‍රමසිංහ වාර්තා කරන්නේ ප්ලාස්ටික් ඉන්දියාප්ප තට්ටු යොදා ගනිමින් ඉන්දියාප්ප තම්බන විට එම තට්ටු වල උග්‍ර විෂකාරක ඉන්දියාප්ප වලට එක්වන බවත් ඒ අනුව දෙවරක් නොසිතා එම තට්ටු තහනම් කිරීමට තීරණය කළ බවත් අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජයසිංහ මහතා ප්‍රකාශ කරා කියන කතාව අද පුවත්පතට වාර්තා කරලා තියෙනවා. ඔව් දැන් ඒ කියන්නේ ඉන්දියාප්ප වට්ටි ප්ලාස්ටික් වලින් හදන ඒවා තහනම් කරාම එතකොට ඔන්න ගම්මානවල ඉන්න ස්වයං රැකියාවක් විදිහට මේ වැඩේ පටන් ගන්න මේ කර්මාන්තය පටන් ගන්න හිතන අයට හොඳ වෙළඳපොලක් එනවා. බුදුක මේ ඔය ඊළඟ ඡේදයේ එතුමා කියනවා විශේෂඥ වෛද්‍ය අනිල් ජයසිංහ මහත්තයා කියන දැන් ප්ලාස්ටික් ඉන්දියාප්ප වට්ටි හොඳ නෑ. මොකද හිමාලයෙන් තැම්බෙනකොට මේ ප්ලාස්ටික් වල තියෙන විස රසායනයන් වලින් පෙඟිල යනවා අර ඉන්දියාප්ප ටික. හැබැයි මේ වගේ තහනම් කිරීමට තීන්දුව ගත්ත වුණාට ජනතාව මේක තේරුම් ගන්නේ නැහැ. ජනතාව මේකට බනිනවා. ඒක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. අවබෝධ කරගත්තොත් ගොඩක් වටිනවා. කාටුන් වල ශ්‍රීකාන්තගේ ශ්‍රී දූපත දිනවෙන පුවත්පතෙන් ආරම්භ කරන්න සූදානම්. විහිළු ඇමතිකම් හැදුවේ බැසිල් කියලා දයාසිරි කියනවා. ඇත්ත සර් පහුගිය කාලේ බතික් ඇඳපු ජෝකර් කෙනෙකුත් හිටියා. MD අඳින මේ කාටුන් එක දිහා බැලුවම මතක් වෙන අර රයිගමයා සහ ගම්පලයා. එක්කෙනෙක් ගම්පල පැත්තෙන් ඉඳන් තමයි අනිත් එක්කන රයිගම තමයි. බලන්න කවුද කියලා එක්කෙනෙක් කියනවා හංගපු පෝර හැම දැක්කද? ඒ ගම්පල ඉඳලා ආපු
මහින්දානන්ද ඇමතුමා. හංගපු හාල් එහෙම දැක්කද? ඒ රයිගම ඉඳලා ආපු බන්දුලු ගුණවර්ධන ඇමතුමා. අරුණ පුවත්පතේ කාටුන්ට යන්න සූදානම් ගවර්න්මන්ට් මුඩ්ලියර් ඔෆිසර් ඇසෝසියේෂන් කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. GMOA එක ගවර්න්මන්ට් මුඩ්ලියර් ඔෆිසර්ස් ඇසෝසියේෂන් කියලා සඳහන් කරලා තියෙනවා. මෙන්න ගම්මුලා දෑනියෝ ටික යනවා. මුඩ්ලියර් කියලා කියන්නේ ගම්මුලා දෑනියෝ නෙවෙයි. මුලා දෑනියෝ. මුලා දෑනියෝ කියන එක සාමාන්‍ය නිලධාරියා කියන වචනෙට පාවිච්චි කරන්නත් පුළුවන්. හැබැයි අපිට පේනවා මුලා දෑනියෝ වගේ හැබැයි දෙපැත්තෙම අං තියෙනවා හැමෝටම. හැබැයි ඒගොල්ලෝ යනකොට අනිත් සෞඛ්‍ය සේවකයන් මඩට බහැලා ඉන්න නැත්නම් කානුවට බහින්න ඕන කියන එක තමයි අද සඳහන් කරලා තියෙන්නේ. හසන්ත විජේනායකගේ කාටුනේ ඔය මුඩ්ලියල ඉන්නවනේ උසාවි වල. ඔව්. මුදලිවරු. ඔව්. අංජනගේ කාටුන් එක දිනමිනි පුවත්පතෙන් තෝරගන්නේ වෙල්ගමත් අලුත් පක්ෂයක් හදන්න යනවලු. පක්ෂ නායකයෙක් වෙන්න ලේසිම ක්‍රමය. වෙල්ගමත් පක්ෂ නායකයෙක් වෙන්න හදන්නේ අලුත් පක්ෂයක් හදලා. ඒ අංජනගේ කාටුන් එක. හසන්ත විජේනායක හුරේරා අර්ජුන මහේන්ද්‍රන්ගේ අරක්කු කොම්පැනියේ වැඩ ආපහු පටන් ගෙනලු. මහා දවල්ද සර් කියලා අහනවා. අර්ජුන මහේන්ද්‍රන්ගේ අරක්කු කොම්පැනියේ වැඩ ආපහු පටන් ගෙනලු. මහා දවල්ද සර්. පංකජ රුවින්දගේ සරදම අද කාටද ශක්තිමත් පක්ෂයක් හදනවා දෙසැම්බර් වෙද්දී කියලා රංගි බණ්ඩාර කියනවා. සජිත් දුර්වල කරලාද සර්? MD වීරත්නගේ මරසිපාල ආවාදන් යාපනයෙන් ගිහිල්ලලු. එහෙනම් ආවා නෙවෙයි ගියා කියලා කියන්නේ. විදුර අබේනායකගේ දවසේ පද 4 මෙහෙමයි ලියවෙන්නේ. බැසිල් සමග ජයසුන්දර එකතු වෙලා බතික් ඇමති කම මට දී විහිළු කළා. නාඩණ්ඩයා සිරිමල්ලියේ උරණ වෙලා පලනු කියාම සමහරු බෙදනවලු පලා. අද ගිනි කස්සේ ගජවන්න ඕනගේ වැඩිසුව පහසු බඩුගෙන එන එක රටට කමකුත් නොමැත තහනම් කර දෙමුවාට ලෙඩකට යට වෙලා සල්ලිත් නොමැති කොට ඔය වගේ ඒව නැතුවට කම් නැත අපට. ඔව්. බුද්ධිගත් කිව්වා වගේ මෙන්න අද රංචගොඩ ළමයා කවි දෙකක් කියනවා. ඒක කියලාම ඉවර කරන්න නොකිව්වොත් අපරාධේ. 15 හැවිරිදි දැරියක කෙලෙසාලු චීවර ධාරියෙකු ඇතුළු බල්ලන් වල් සොයා හඹා යන අරමුණ පෙරදැරිව කටයුතු කරන අයගිනි මේ ඉල්ලීම. චීවර ධාරියෙකු ඇතුළු බල්ලන් වල් නම්ගම් ඇතිව මේ පාදඩ බුරුත්තම හෙලි කර දෙනු මැන දෙයියන්ගේ නාමෙන් දහස් ගණන් දරුදරියන් හටේ විට උන් යන මගහැර යන්නට හැකිවේ. අජිතුරුණ මහත්තයා ඉන්නනම් ඔන්න කිව්වා. අද විශේෂ දවසක් බවට පත් වෙන්නේ ලංකාවේ ටෙලිනාට්‍ය රස විඳින ඔබට සූර්ය කුසුම් පිපෙනවා අද ඉඳලා ස්වාධීන රූපවාහිනී ගුවනේ අතුල රන්සිරලාල් හඬ කැවීම් අධ්‍යක්ෂණයක්. ටයි මහත්තයාගේ හොඳම ගෝලයා අතුල රන්සිරලාල් මහත්මයා. එහෙම ගත්තම අතුල රන්සිරලාල් හඬ අධියරුවමින් අද සිට විශේෂත්වයක් තියෙනවා. දැන් ස්වාධීන රූපවාහිනී සේවය කියලා කියන්නේ ජාතික සන්නාමයනේ දැන්. ඔව්. රටේ ජාතික ටෙලිවිෂනේ සන්නාමය ස්වාධීන රූපවාහිනී සේවය. අතුල රන්සිරලාල් මහත්මයාගේ පළවෙනි වැඩේ තමයි ස්වාධීන රූපවාහිනී සේවයත් එක්ක කරන. ඒ වගේම අපි පහුගිය කාලේ දැක්ක අභීත දිනිය වගේ ස්වාධීන රූපවාහිනී සේවය අති විශාල නාට්‍ය ගණනාවක් පිළිබඳව කතා බහ කරනකොට අතුල රන්සිරලාල් මහත්මයා සම්බන්ධ වෙලා කරන මේ වැඩේ ඉතාමත්ම රස වැඩක් බවට පත් වේවි. සූර්ය කුසුම කියන නාට්‍යය තමයි මේ කොරියානු ටෙලිසිත්තම අද දවසේ රාත්‍රී 7 ඉඳලා ස්වාධීන රූපවාහිනී සේවයෙන් බලන්න පුළුවන්. විශේෂ කතාවක් තියෙන්නේ දිනුෂ මේ කතාවේ සමහරක් දර්ශන තියෙනවා 100කට වඩා ජනතාවක් ඉන්නවා. ඒක එපිසෝඩ් එකකට කාස්ට් එක ගත්තොත් නැත්නම් ඉන්න ප්‍රමාණය ගත්තත් 100කට වැඩි ප්‍රමාණයක් ඉන්නවා. මේක ඉතාමත්ම අමාරු වැඩ කටයුත්තක්. ලංකාවේ දක්ෂ හඬකවීම් ශිල්පීන් ගණනාවක් මේකට සම්බන්ධ වෙලා තියෙනවා. ඉතින් අපි සූදානම් අදට නික්මෙන්න ඒ ආරාධනාව සූර්ය කුසුම පිපෙන බව ඔබට අර වෙනද කියන ආරාධනා. එහෙමමයි පළාත් සංචරණ සීමා තවත් සති දෙකක් ඉස්සරහට ගිහිල්ලා තිනවා. ඩෙල්ටා ප්‍රභේදයේ ලෝකයේම වෙවුලුවලා තියෙන බයින් ඒ නිසා ප්‍රවේශමෙන් ඉන්න වෙනදටත් වඩා